හොඳයි අපි සෑම කෙනෙක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ හැම කෙනෙක් පිළිගන්නවා. සුබ උදෑසනක්. ආමෙන්. අපි උන්වහන්සේගේ පාමුල නැගිට සිටමු. ඔබට පුළුවන් නම් ඉදිරියට එන්න. ඉදිරිය ආසන තිබෙනවා. අපි පැමිණියේ උන්වහන්සේව නමස්කාර කරන්නයි. ආමෙන්. මෙතන ඉන්නේ වෙන කිසි කෙනෙක්ව නොවේ. ආමෙන්. උන්වහන්සේ ජීවමානයි. ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් කල්වාරි කුරුසේ ජීවිතේ පූජා කරා. උන්වහන්සේ නැවත දින 3කින් කිව්ව ආකාරයෙන්ම උන්වහන්සේ දින 3න් නැගිට්ටා. එහෙනම් අද අප මැද්දේ උන්වහන්සේ සැබවින් ජීවමානව සිටිනවා. ආමෙන්. ආමෙන්. ඔබ විශ්වාස කරනවද උන්වහන්සේ ජීවමානයි කියලා? ආමෙන්. ආමෙන්. අපි හැමෝම දැස්වසා අපි ටික මොහොතක් අපේ හදවත් අපි සෝදිසි කර බලමු. මක්නිසාද අපි මේ ලෝකේ ජීවත් වන්නේ පෞකාරයන් ලෙසයි. මොකද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් උන්වහන්සේගේ මුළු ජීවිතයම කැප කරේ. මොකද මේ ලෝකේ ඉන්න මනුෂ්‍යයන් ආදම් මේව පව් කරයන් පසුව මුළු භූමියම ශාපයක් කොට උන්වහන්සේ තැබුවා. මොකද උන්වහන්සේ අකමැති දේ ආදම් මේව කරපු නිසා. එතෙන් පටන් මනුෂ්‍යයන් බොහෝ පාපයෙන් තමයි ජීවිතේ කල් ගෙවුවේ. නමුත් පියාණන් වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේ දෑත් විදා අපිට පෙන්වුවා කල්වාරි කුරුසයේදී. මොකද මනුෂ්‍යයන් පව් කරපු නිසා උන්වහන්සේ තීරණය කරා උන්වහන්සේගේ පුත්‍රයව මේ ලෝකෙට එවන්න. මොකද මනුෂ්‍යයන් පෞකාරයන් ලෙසයි මේ ලෝකේ ජීවත් වුනේ. උන්වහන්සේගේ පුත්‍රයා මේ ලෝකෙට එවලා කල්වාරි කුරුසේ ජීවිතේ පූජා කරන්න උන්වහන්සේ තීරණය කරා. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් උන්වහන්සේගේ හිස සිදුරුණා, දෑත් සිදුරුණා, උන්වහන්සේගේ දෙපා සිදුරුණා. අපහාස නින්දා අප වෙනුවෙන් උන්වහන්සේ ලැබුවා. කස්ස පහරින් උන්වහන්සේ තුවාල ලැබුවා. ඒ සියල්ල අපේ අපරාධ නිසායි. අපේ උන්වහන්සේගේ පාමුල මේ උදෑසන කියමු ස්වාමිනී මගේ පව් නිසායි ඔබ වහන්සේ එදා කුරුසියේ ජීවිතේ පූජා කරේ. ස්වාමිනී මං මෙවැනි පව්කාරයා මේ මොහොතේ ඔබගේ අභිමුඛයේ සිටිනවා. ඔබ වහන්සේ මේ උදෑසන මගේ සිතුවිල්ල, මගේ ක්‍රියාව, මගේ හැසිරීම සියල්ල ඔබගේ පාමුල තබනවා. ස්වාමිනී මට සමා වෙන්න කියලා ඔබ උන්වහන්සේට කියන්න. ඔබ උන්වහන්සේට කියන්න ස්වාමිනී මගේ දුර්වල තැන් ඔබ වහන්සේ හදන්න. මගේ මනස කිලිටිව තිබෙනවා. ඒ මනස ඔබ වහන්සේ පවිත්‍ර කරන්න. හදවත් පවිත්‍ර කරන්න කියලා. ඔබ උන්වහන්සේට මේ ගීතිකාවෙන් ඔබ උන්වහන්සේට කියන්න ස්වාමිනී මගේ දුර්වල තැන් ස්වාමිනී ඔබ වහන්සේ පවිත්‍ර කරන්න කියලා. ඔබ උන්වහන්සේට මුළු හදවතින්ම මේ ගීතිකාව උන්වහන්සේට කියන්න. දුර්වල තැන් පවිත්‍ර කළ මැනවේ මගේ හදවත දැන් පවිත්‍ර කළ මැනවේ මගේ මනසේ කිලිටි තැන් ඔබ අකමැති සිතුවිලි දැන් ඔබේ ලෙයින්
සේදුව මැනවේ ඔබේ දෙයින් සේදුව මැනවේ මගේ දුර්වල තැන් පවිත්‍ර කරන්න මගේ හදවත දැන් පවිත්‍ර කළ මැනවේ මගේ මනසේ කිලිටි දැන් ඔබ අකමැති සිතුවිලි දැන් ඔබේ ලෙයින් සේදුව මැනවී ඔබේ ලෙයින් සේදුව මැනවී මා බලනානෙත් නොබලෙයින් පවිත්‍ර කරන්න ඔබ වෙත ඔසවන මා දැත් පවිත්‍ර කරන්න මා දෙසවන් ඉඩදුන් හදවත පවිත්‍ර කරන්න පවිත්‍ර සිතකින් යේසුනි ඔබ නමදින්න මා බලනා නෙත් නොබලෙයින් පවිත්‍ර කරන්න ඔබ වෙත ඔසවන මා දැත් පවිත්‍ර කරන්න මා දෙසවන් ඉඩදුන් හදවත පවිත්‍ර කරන්න පවිත්‍ර සිතකින් යේසුනි ඔබ නමදින්න පවිත්‍ර සිතකින් යේසුනි ඔබ නමදින්න බලනානෙත් නොබලෙයින් පවිත්‍ර කරන්න ඔබ වෙත ඔසවන මා දැත් පවිත්‍ර කරන්න මා දෙසවන් ඉඩදුන් හදවත පවිත්‍ර කරන්න පවිත්‍ර සිතකින් යේසුනි ඔබ නමදින්න 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 ස්වාමිනේ ඔබ වහන්සේ ඉදිරියේ පවිත්‍ර වූ සිතවකින් ස්වාමිනේ ඔබ වහන්සේව නමදින්න ඔබ වහන්සේ අප පවිත්‍ර කරන්න ස්වාමිනේ ස්වාමිනේ අපි ඔබ වහන්සේ වෙත ඔසවන දෑත් පවිත්‍ර කරන්න ස්වාමිනේ දෙසවන් ඉඩදුන් හදවත පවිත්‍ර කරන්න ස්වාමිනේ ස්වාමිනේ අපි ඔබ වහන්සේගේ පව්කාරයන් ලෙස අපි ඔබගේ පාමුල සිටින්නේ ස්වාමිනේ ස්වාමිනේ අපි පව්කාරයන් ලෙස අපි අපේ හදවතින් නේතු ගන්නවා ස්වාමිනේ ඔබ වහන්සේ ඉදිරියේ අබ්බා පියාණනි මංගනි පව්කාරයක ඔබ වහන්සේ තෝරාගත්ත ස්වාමිනේ ස්වාමිනේ වහන්සේ මා පවිත්‍ර කරමනව තව තවත් අපගේ සිතුවිල්ල පවිත්‍ර කරමනව ස්වාමිනේ ඔබ වහන්සේ අපගේ හදවත් පවිත්‍ර කරන්න මම ශිකේර බන්දමසේ හේමමසේ මොරබශිකේනු රවශිකේර බන්දමසේ යරබන්දුමසිකේ යමන්දුමසේ හාලෙලූයා ශිකේනු රබන්දුමසිකේනු ස්වාමීන් වහන්සේ සැබවින් ජීවමානයි අප මැද්දේ මොකද වහන්සේ මැරුණා නමුත් වහන්සේ දින 3කින් නැගිටිමින් අප මැද්දේ සැබවින් ජීවමානව සිටිනවා ස්වාමීන් ඒ නාමයට අපි මේ උදෑසන ගෞරවය දෙන්නේ ඒ නාමයට මේ මහිමය දෙන්නේ උතුම් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබටයි මේ මහිමය මොකද මහිමය ලබන්න වටිනා උතුම් වූ තනන් වහන්සේ වහන්සේ පමණයි රවස්සිකේනු මන්දමස්සේ යරබකින්දමස්සෝ යරමස්කේර බම්දමස්සේ ස්වාමීන් වහන්සේ ස්තුති ස්වාමීන් අපි උන්වහන්සේට ස්තුති කරමු
මක්නිසද උන්වහන්සේ අපේ පාපයට සමාව දී අවසන්. අපි උන්වහන්සේට කියමු ස්වාමීන් වහන්සේට ස්තුති වේවා කියලා. ස්වාමීන් වහන්සේට ස්තුතියි ස්වාමීනි. ඔබ වහන්සේ අපගේ පාපයට ඔබ වහන්සේ සමාව දුන්න නිසා ස්වාමීනි. ඔබ වහන්සේ මේ උදෑසන අපව ධර්මිෂ්ඨ කරපු නිසා, පවිත්‍ර කරපු නිසා ස්තුති කියනවා ස්වාමීනි. සෝන අපි විශ්වාස කරන ඔබ වහන්සේ අපට ස්වාමීනි සමාව දී අවසන් කියලා ස්වාමීනි. ඔබ වහන්සේට සියලු ගෞරවය මහිමේ ප්‍රශංසාව දෙනවා ස්වාමීනි. ස්තුතිය දෙනවා ස්වාමීනි. ගෞරවය දෙන මහිමේ දෙනවා ස්වාමීනි. හalleluya. අපට බොහෝසේ ප්‍රේම කරන්නා වූ මුළු විශ්වයේ මැවුම් කරු ආනනි ඔබගේ පුත්‍ර වූ නාසරෙත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ත්‍රිත්වයේ තුන්වෙනි තනන් වහන්සේ වන ශුද්ධාත්මයන් වහන්සේගේ නාමයෙන් අපි ඔබගේ අභිමුඛයේ සිටිනවා පියාණනි. ස්වාමීන් වහන්සේගේ දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් මාගේ නාමයෙන් යම් තැනක රැස් වෙනවද ඔබ සැබවින් ඒ ස්ථානය තුල ක්‍රියා කරනවා කියලා. පියාණනි ස්වාමීන් මේ මෙහෙය මුළුමනින්ම මුල සිට අවසානයේ තෙක් ඔබ වහන්සේ මැදේ ක්‍රියා කරමනවා. ශුද්ධාත්මයන් වහන්සේ අපි ඔබ වහන්සේට ආරාධනා කරනවා. ඔබ වහන්සේ අපගේ හදවත ස්පර්ශ කරන්න ස්වාමිනේ. ස්වාමිනේ පටන් ගැනීම සිට අවසානයේ තෙක් ඔබගේ මඟ පෙන්වීම ඇතුව මේ නමස්කාරයේ ස්වාමිනේ අපට ඔබ වහන්සේට ඔප්පු කරන්න ඔබ මඟ පෙන්වන්න ශුද්ධාත්මයන් වහන්සේ. පියාණනි ඔබගේම ස්පර්ශය තැබුව මැනව ස්වාමිනේ. ඔබගේ මඟ පෙන්වීම තැබුව මැනව ස්වාමිනේ. පියාණනි ඔබ වහන්සේගේ ස්වර්ගීය අවස්ථාවක් මේ මොහොතේ ඔබ වහන්සේ අප මැදේ තැබුව මැනව ස්වාමිනේ. ස්වාමිනේ ඔබගේ ස්පර්ශය ඔබ වහන්සේ තබන්න කියලා ඉල්ලනවා ස්වාමිනේ. පියාණනි ස්වාමිනේ මේ අවසානයේ තෙක් ඔබ වහන්සේ අප සමගින් සිට අපට ඔබ වහන්සේ මඟ පෙන්වීමෙන් ඔබ වහන්සේ සියල්ලගෙන යන්න කියලා ඉල්ලනවා ස්වාමිනේ. ශුද්ධාත්මයන් වහන්සේ වචන තුලින්ද එකිනෙකනාගේ හදවත ඔබ වහන්සේ කතා කරමනවා ස්වාමිනේ. ඔවුන් ඔබ වහන්සේ ස්පර්ශ කරන්න ස්වාමිනේ. ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනය ඔවුන්ගේ හදවත වලට කාවැද ස්වාමිනේ ඒ තුල ගමන් කරන්න ඔබ වහන්සේ හැම කෙනෙකුටම ඔබ වහන්සේ ප්‍රකාර කරන්න කියලා ඉල්ලනවා ස්වාමිනේ. පියාණනි ඔබගේ දෑතට මේ සියල්ල බාර කරන්නේ කැප කරන්නේ මා වෙනුවෙන් කල්වාරි කුරුසයේ ජීවිතේ පූජා කරා වූ නැවත නැගිටුණා වූ ඒ නාසරෙති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන් ආමෙන් ආමෙන්. මේ උදෑසන ප්‍රීතියෙන් ඔබ උන්වහන්සේගේ අභිමුඛයේ ආමෙන්. උන්වහන්සේ ජීවමානයි. ඒ නිසා අපි කිසි දෙයකට බය වෙන්න අවශ්‍ය නැහැ. මොකද සැබවින් උන්වහන්සේ අප සමගින් සිටින උදැනන් වහන්සේ. ආමෙන් ආමෙන්. අපි මේ පියාණන් වහන්සේට අපි ගායනා කරමු. මහිමය වේ සමදා මාපෙම් රජුන්ට. මොකද උන්වහන්සේ මරණ බලය පරාජය කරලා අද දින 3කින් නැගිට ජීවමානව අප මැදේ වැඩ වාසය කරනවා කිය. මොකද උන්වහන්සේගේ අද මැරිච්ච ඒ කිසිම සලකුණක් නෑ අද. මොකද උන්වහන්සේ ශරීරයේ පිටින් උත්ථාන වුණා උතනන් වහන්සේ. එහෙනම් උන්වහන්සේ මහිමවත් වූ දෙවියන් වහන්සේ. ආමෙන් ආමෙන්. අපි උන්වහන්සේට ගායනා කරමු ප්‍රීතියෙන් මහිමේ වේ සමදා මාපෙම් රජුන් හට කියලා අපි ප්‍රීතියෙන් උන්වහන්සේට ගායනා කරමු. මහිමය වේ සමදා මාපෙම් රජුන් හට සුති දෙමු සැවොමා සමිඳුන් නම ඔසවා. මහිමය වේ සමදා මාපෙම් රජුන් හට සුති දෙමු සැවොමා සමිඳුන් නම ඔසවා. ඔසවමු ඒ නාමේ නමදිමු ඒ නාමේ ජයනාදෙන් ඔසවමු අපි සැමදැන් යේසුස් සමිඳු නාමේ. ඔසවමු ඒ නාමේ නමදිමු ඒ නාමේ ජයනාදෙන් ඔසවමු අපි සැමදැන් යේසුස් සමිඳු නාමේ. තුති ගොසොදෙම් සැවොමා සමිඳුන් නම උසවා. අප පැසසුම් අතරේ සමිඳුන් නිතර වෙසේ. තුති ගොසොදෙම් සැවොමා සමිඳුන් නම උසවා. අප පැසසුම් අතරේ සමිඳුන් නිතර වෙසේ. ඔසවමු ඒ නාමේ නමදිමු ඒ නාමේ ජයනාදෙන් ඔසවමු අපි සැමදැන්
예수 사미두나메 오서바무에나메 오서바무에나메 나무디무에나메 나무디무에나메 자야나데 노서바무 자야나덴 노서바무 아피사마덴 예수 사미두나메 오서바무에나메 나무디무에나메 자야나덴 오서바무 아피사마덴 예수 사미두나메 오서바무에나메 나무디무에나메 자야나덴 오서바무 아피사마덴 예수 사미두나메 यीशु के नाम में 예수 के नाम आपट जय जीवे हालेलुया 예수 के नाम 예수 के नाम याचबाल दुर्वे 예수 के क्रिया केतराम प्रबलद 예수 के प्रेम केतराम विस्मद 예수 के नाम आपट जय जीवे बाले बाले Bale, bale, Vishwapat bale, Jesus ke, levelin, bale, bale, Vishwapat bale, Jesus ke, anagi levelin. ऐदनो है कि Adno hakideyak swaminta, Adno hakideyak swaminta, Adno hakideyak swaminta. No hakideyak swaminta No hakideyak swaminta No hakideyak swaminta स्वामिन Sege dora tua tulin atulwi Prasansa koromin sidimi Me sami dunna budava sai kiyamin E prithivemin ma santoshavemin Mata santosai, e prithivemin ma santoshavemin Mata santosai, e prithivemin ma santoshavemin यीशु मां Hata kolo samudri mahadasivana vita Mage atmikiyai hallelujah Jesus ma galuanisa Jesus mahata kala samadhe mahadasivana vita Mage atmikiyai hallelujah Jesus ma galuanisa Mage atmikiyai hallelujah Jesus ma galuanisa Mage atmikiyai hallelujah Jesus ma galuanisa Suti Swami Suti Pyanani Bhansita Prasansa Veva Prasansa Veva Pyanani स्वामी ने वहां से Obhanse तुम देवियान Suti वहां से Oba Jivamanai अब जीवन Oba Sarvabaladari Devan Mahansai Oba Mulu Vishwe Mewa Devan Mahansai Swami ni Bada Gauravaya Obada Mahimaya Obada Prasansa विश्वाधिपतियानो Obai स्वामी Swami राजुल के त्रजवु Obai राजुल के Gauravaya त्रजवु Ravatavati सिंहासने වැඩ වාසය කරන්නා වූ පියාණනි ඔබටයි මේ ගෞරවය ස්වාමිනේ ඔබගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේටයි මේ ගෞරවය ස්වාමිනේ ඔබ මරණ බලය පරාජය කරලා දින තුනකින් නැගිට්ටා වූ එකම උත්ථාන වූ මහිමවත් ශරීරගත උත්ථාන වූ එකම දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනේ ඒ නාමයට ගෞරව දෙනවා ස්වාමිනේ ඒ නාමයට මහිමය ඒ නාමයට ප්‍රශංසාව ඔබයි ස්වාමී උසස් ඔබයි ජීවමාන ඔබයි බලවත් දෙවියන් වහන්සේ ඕ මහිමය දෙනවා පියාණනි වහන්සේට සුදී පියාණනි ඔබට ගෞරව සුති වේවා පියාණනි සුති වේවා ජේසුනි ඔබට මහිමය පියාණනි
උදය මගේ සිත අලුත් කරයි සමෙදුන් ඒ අලුත් සිතින් ඔසැන්න කියා නම දෙමි සමිඳුගේ දෙපා උදයෙන් උදයෙන් උදය මගේ සිත අලුත් කරයි සමිඳුන් ඒ අලුත් සිතින් හොසැන්න කියා නම දෙමි සමිඳුගේ දෙපා සමිඳුන් ඒ සුවති ගතින් හොසැන්න කියා නම දෙමි සමිඳුගේ දෙපා උදයෙන් උදය මගේ ගත සුවපත් කරයි සමිඳුන් ඒ ස්වති ගතින් හොසැන්න කියා නම දෙමි සමිඳුගේ දෙපා Namadimi Samiduge Depa Udayin Udaya Mage Atmaya Pupudu Karai Samidun Atmain Hosanna Namadimi Samiduge Depa Hosanna Hosanna
සමගේ ජීවිතයක් කරන්නා වූ දෙවිදානනේ මෙවුන් කරුවානනේ Hosanna Namasikeno සමගයි මගේ දෙව් රාජුන් එම්මානුවේල් යේසුනි ඔබ මා හැර නොගියේ දෙව් රාජුනි शुद्ध 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 ඔබ නාම දින්නෙමි මාගේ දෙව් රාජු හාලෙලූයා ඔබ අප සමගයි මාගේ දෙව් රාජු එම්මානුවේල් යේසුනි ඔබ මා හැර නොගියේ දෙව් රාජුනි මා රැකවරණ යයි Emmanuel, Emmanuel, Emmanuel. Deus Swami, Osama, Deus Swami, Osama, Nama.
ඔබේ පාමුලේ සුද්ධ ස්වාමී හලෙලූයා සුද්ධ ස්වාමී දෙව් ස්වාමී ඕසවා දෙව් ස්වාමී ඕසවා නමනිමි ඔබේ පාමුලේ නමනිමි ඔබේ පාමුලේ සුද්ධ ස්වාමී හලෙලූයා සුද්ධ ස්වාමී Hallelujah. සුද්ධ ස්වාමී Hallelujah. සුද්ධ ස්වාමී Hallelujah. සුද්ධ ස්වාමී Yesu Mangadare Yesu Mangadare Yesu Magalawagata mage Yesu Magalawagata Mamudawagata Mamudawagata Mangadare Yesu Mangadare Mangadare Yesu Mangadare Yesu Mangadare Yesu Yesu Mangadare Yesu Mangadare Yesu Mangadare Yesu Swaminya Swaminya Malahungen nagita Oba Jesusya Samada nanamahu Samadhu makia Yesus nam swaminya Samada nanamahu Samadhi makia Jesus
ස්වාමින්ය Amase, oh Ramando Mase, oh Ramando Mase, ඔබගේ පාමුල දනින් සිටින ස්වාමිනී, ඔබගේ පාමුල සිටින හදවතින් ඔබගෙන් ඉල්ලන්නේ ස්වාමිනී, ස්වාමිනී ඔබට ස්තුති කියා ස්වාමිනී, ස්තුති වේවා මා ආදරේ ඔබට ස්වාමිනී අපි ආදරේ මා ඔබ අස්සට ආදරේ ස්වාමී, ඔව් ජේසුනී මුළු හදවතින් ආදරේ අපි ආදරේ ඔබ ස්වාමිනී මල්ලමුන්ගේ නැගිට අප ආදරේ ජීවමානව අපව රකින්නා උතනන් වහන්සේ ඔබයි ස්වාමිනේ, ඔබගේ ලේවලට සියලු බලය තිබෙනවා ස්වාමිනේ, ස්වාමිනී එලේ ඒ තරම් බලවන්තයි, ඔව් ඥානනේ මොකද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ ජීවමාන දායක එලේ ඔබ වහන්සේ වතුරෙන් පරිවර්තනය කරමින් ස්වාමිනේ අපව පවිත්‍ර කරන්නා වූ එකම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබයි ස්වාමිනේ. Namaste, Shikenu Ramandamase, oh Yamase, Ramandamase. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වහන්සේ අප තුළ ක්‍රියා කරන ස්වාමීනි, අපේ වහන්සේගේ ඒ ස්පර්ශය අපි ඉල්ලනවා ශුද්ධාත්මයන් වහන්සේ, අපගේ ජීවිතයේ අවසානයේ තෙක් ඔබට මඟ පෙන්වන්නේ ඔබයි, ස්ත්‍රීත්වයේ තුන්වෙනි තනන් වහන්සේ ඔබ සනසිල්ලේ ආත්මයන් වහන්සේ ඔබයි. නමස්කේනු රමන්දුමසේ යරමන්දමසේ දුක් සුසුමන් තුල මාළඟ ඉන්නේ, දෙවිඳුනි ඔබ මා සනසාලන්නේ, දුක් සුසුමන් තුල මා ළඟ ඉන්නේ, දෙවිඳුනි ඔබ මා සනසාලන්නේ, ඔබ බලයෙන් මා පුරවන්න, ඔබ ප්‍රේමයෙන් මා දල්වන්න, ඔබ බලයෙන් මා පුරවන්න, ඔබ ප්‍රේමයෙන් මා දල්වන්න.
මඟ පෙන්වන ජීවිතයේ මා තනිව සිටින්නේ ඔබමය මාට ලං වී සිටියේ ජීවිතයේ මා තනිව සිටින්නේ ඔබමය මාට ලං වී සිටියේ ශුද්ධ ආත්මෙනි ශුද්ධ ආත්මයනි මට මඟ පෙන්වන ශුද්ධ ආත්මයනි ශුද්ධ ආත්මෙනි ශුද්ධ ආත්මයනි මට මඟ පෙන්වන මිනිසුන් මාත් හැරගිය මොහොතේ ඔබමය මාට සරණක් වූයේ මිනිසුන් මාත් හැරගිය මොහොතේ ඔබමය මාට සරණක් වූයේ ශුද්ධ ආත්මෙනි ශුද්ධ ආත්මයනි මට මඟ පෙන්වන ශුද්ධ ආත්මෙනි ශුද්ධ ආත්මයනි මට මඟ පෙන්වන සේවයේදී මා සනව සිටින්නේ මරණය තෙක් මට මඟ පෙන්වන්නේ සේවයේදී මා සමග සිටින්නේ මරණය තෙක් මට මඟ පෙන්වන්නේ ශුද්ධ ආත්මෙනි ශුද්ධ ආත්මයනි මට මඟ පෙන්වන ශුද්ධ ආත්මෙනි ශුද්ධ ආත්මයනි මට මඟ පෙන්වන ශුද්ධ ආත්මෙනි ශුද්ධ ආත්මයනි මට මඟ පෙන්වන 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 ස්වාමිනේ ශුද්ධාත්මයනි ඔබයි අපට මඟ පෙන්වන්නේ ජීවිතය අපි තනිව සිටිද්දී ඔබයි අප සමග සිටියේ මිනිසුන් අපව අතහැර ගියත් ඔබ අප සමග සිටියත් යානනි ශුද්ධාත්මයනි ඔබට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා පියාණනි ශුද්ධාත්මයනි ස්තුති වේවා පියාණනි
වහන්සේට ස්වාමීනි ඔබ ස්පර්ශ කළ මැනව ස්පර්ශ කළ මැනව ස්පර්ශ කළ මැනව ස්වාමීනි ඔබගේ ආලේපය ඔබගේ ස්පර්ශය ඔබගේ බලය ගලාගෙන ස්වාමීනි සුදේශුදාත්මනී වහන්සේට අපි දුර්වල හැම අවස්ථාවකදී අපව ශක්තිමත් කරමින් අපව ධෛර්යමත් කරන්නේ ක්‍රිස්තුස් ශුද්ධ ආත්මයන් වහන්සේ වහන්සේගේ නැවත නැවත අපේ වහන්සේ ඔබ වහන්සේ සැනසීමේ ආත්මයන් වහන්සේ අපි හරි මාර්ගයේ ගෙන යන්නා අපට හරි දේ පෙන්වන්නා උතුම් ත්‍රිත්වයේ තුමින තනන් වහන්සේ ශුද්ධ ආත්මයන් වහන්සේ අපේ වහන්සේට සදානාය ගති අපි වහන්සේට සැබවින් ආදරේ මොකද වහන්සේ අප සමගින් සිට අපව ශක්තිමත් කරන බපු ගෙන යන නිසා සැබවින් හදවතින්ම ඔබට ආදරේ පියාණනි නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හදවතින් ඔබට ආදරේ ත්‍රිත්වයේ තුනින් තනන් වහන්සේ වන ශුද්ධ ආත්මන වහන්සේ සැබවින් ඔබ වහන්සේට ආදරේ స్తుతి ప్యానని వහන්සේට స్తుති ජේසුනි වහන්සේට සියලු ගෞරවය සියලුම මහිමය සියලුම ප්‍රශංසාව ත්‍රිත්වය ඔබටයි පියාණනි ආමේන් స్తుති ස්වාමිනේ අපි බලවත් ප්‍රසන්නාදයක් දෙමින් స్తుති කරමු වහන්සේට స్తుති පියාණනි වහන්සේට స్తుతి ජේසුනි స్తుති ශුද්ධාත්මනි ආමේන් 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 අපි නැගිටලා ඉන්න මොහොතේම අපි ආඥා කරමු අපි හැම කෙනෙක්ම අපේ ශ්‍රී ලංකා දේශය ගැනත් ඊශ්‍රායල් දේශය ගැනත් අපි ආඥා කරමු මම ආඥා කරන්නම් හැම කෙනෙක්ම අපේ එක්සිත අපි ආඥා කරමු අපට බොහෝ ආදරය කරන්නා වූ ජීවමාන සර්ව බලධාරී දෙවි පියාණනි ඔබ වහන්සේට ස්තුති කරනවා පියාණනි අපි ඔබට නමස්කාර කළා පියාණනි අපි ආඥා කරනවා සභාවක් හැටියට අපේ ශ්‍රී ලංකා දේශය ගැන ප්‍රථමයෙන් අපි ආඥා කරනවා පියාණනි මේ දේශය ඔබගේ දේශයයි මේ දේශයට ආශිර්වාද කරන්න පියාණනි මේ දේශය පාලනය කරන නායකයන්ට ඔබගේ මඟ පෙන්වීම දෙන්න මේ රටේ නායකයාට ඔබගේ මඟ පෙන්වීම දෙන්න හරි දේ කරන්න මනුෂ්‍යයන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න ස්වාමීනි ඔබගේ මඟ පෙන්වීම මේ නායකයන්ට ඔබ වහන්සේ දෙන්න ස්වාමීනි පියාණනි ඉදිරියේ පැවැත්වෙන්න යන මැතිවරණය ගැන ආඥා කරනවා පියාණනි සුදුසු නායකයන්ව ඔබ වහන්සේ පත් කරන්න මනුෂ්‍යයන්ට මඟ පෙන්වීම දෙන්න ස්වාමීනි හරි නායකයන්ව රටට ආදරය කරන මිනිස්සුන්ට ආදරය කරන නායකයන්ව පත් කරන්න ස්වාමීනි දේශයේ සෙනගටත් මඟ පෙන්වන්න ස්වාමීනි පියාණනි මේ රටේ සෙනග ගැන ආඥා කරනවා ඔබ කිව්වා මනුෂ්‍ය විනාශ වෙන එක ඔබගේ කැමැත්ත නෙමෙයි කියා මේ දේශයේ සෙනග ඔබගේ සෙනගයි පියාණනි මේ දේශයේ සෙනගට ආශිර්වාද කරන්න ආත්මික ශාරීරික මානසික නිදාස මේ සෙනගට ඇති කරන්න ස්වාමීනි දේශයේ හැම ගමක් ගානේ නගරයක් ගානේ ස්වාමීනි අපි ආඥා කරනවා හැම කෙනෙක්ටම ආශිර්වාද කරන්න පියාණනි වගේම ආඥා කරන ඊශ්‍රායල් දේශය ගැනත් ස්වාමීනි වහන්සේ කිව්වා ඊශ්‍රායල් ආරක්ෂා කරන තනන් වහන්සේට නිදිබර වීමක් නිදා ගැනීමක් නැහැ කියා ස්වාමීනි ඔබගේ දේශය ඊශ්‍රායල් දේශයට ඔබ ආශිර්වාද කරන්න ස්වාමීනි පියාණනි සෙනගට ආශිර්වාද කරන්න ස්වාමීනි ඒ දේශයෙන් විසිරුණා වූ සෙනග නැවතත් ඒ රටට එන්න ආසාවක් උනන්දුවක් ඇති කර ඒ රටට ආශිර්වාද කරන්න ස්වාමීනි ඒ රටත් පාලනය කරන හැම කෙනෙකුටම නායකයන්ට මඟ පෙන්වීම දෙන්න මුළු ලෝකයටම බලපෑමක් ඇතිවන්න වූ රටක් කරන්න ස්වාමීනි ආශිර්වාද කරන්න ශ්‍රී ලංකා දේශයත් ඊශ්‍රායල් දේශයත් ඔබගේ අතට බාර කරනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන් ආමේන් 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 හොඳයි ඒ වගේම
උන්වහන්සේ කියනවා දේ වචනේ කියනවා උන්වහන්සේගේ පාමුලට පැමිණෙන විට තුටු පඬුරක් රැගෙන ඉන්න කියා. ඒ උන්වහන්සේ තුළ ශුද්ධයි කියා කියනවා. ඒ වගේම දේ වචනේ කියනවා සතුටු සිතින් දෙන්නාට උන්වහන්සේ ආශිර්වාද කරනවා ප්‍රේම කරනවා කියා. ඔබ උන්වහන්සේ වෙතට ගෙන ඔබේ පඬුරුත් ඔබේ දසෙන් කොටස් ඔබේ අනිත් දීමනා සියල්ල ඔබ ගෙනව දේ දකුණත් රැගෙන අපේක්ෂිතව සිටින විට රුෂෙන් සහෝදරය ආඥා කරයි අපි හැම කෙනෙක් අපි ගෙනව දේ දකුණත් රැගෙන අපේක්ෂිත වෙමු. අපට බොහෝසේ ප්‍රේම කරන්නා වූ සර්වබලධාරී දේ පියාණනි ස්වාමිනේ වහන්සේට ආඥා කරනවා ස්වාමිනේ මේ ගෙනාව උතුට පඳුර වෙනුවෙන් පියාණනි ඔබ වහන්සේ කිව්වේ යමක් ඔබ වහන්සේගේ මණ්ඩපයට ගේනවද ඒක සිත ප්‍රීතියෙන් ඔබ වහන්සේට ඔප්පු කරන්න කිව්වා ස්වාමිනේ ඔබ කිව්වේ සතුටු සිතින් දෙන්නාට මා ආශිර්වාද කරනවා මා ප්‍රේම කරනවා කිව්වා උතනන් වහන්සේ ඔබයි ස්වාමිනේ අබා පියාණන් වහන්සේ ස්වාමීන් මේ ගෙනලා තින උතුට පඳුරට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. ඔහුගේ දෑතේ කර්මාන්ත ව්‍යාපාර සියල්ලට ඔබ වහන්සේ ආශිර්වාද කරමනවා. ස්වාමීනි ඔවුන්ට ස්වාමීනි අද ස්වාමීනි සමහර අයට දෙන්න බැරුව ඉන්නවා ස්වාමීනි ඒ මුදලක් ඔබ වහන්සේට පඳුරක් දෙන්න බැරුව ඉන්නවා. ඒ අයටත් ඔබ වහන්සේ ආශිර්වාද කරන්න කියලා ඉල්ලනවා පියාණනි. පියාණනි ඔබ වහන්සේ කොයිකෙන් 32කින් 62කින් 90 ඔබ වහන්සේ ආශිර්වාද කරනවා කියලා ස්වාමීනි. ඔබ වහන්සේ කිව්වා 10න් එකක් ඔබ වහන්සේට අයිති කියලා ඔබ වහන්සේගේ වචනේ ලියා තිබෙනවා පියාණනි. ඔබ වහන්සේ ස්වාමීනි ඒ පඳුරු ගෙනව හැම කෙනෙකුට ඔබ වහන්සේ ආශිර්වාද කරන අතර ස්වාමීනි අද දෙන්න බැරි කෙනෙක් ඉන්නවද ඒ අයටත් ඔබ වහන්සේට ස්වාමීනි පඳුරක් ඔප්පු කරන්න ඔබ වහන්සේ අයටත් ඔබ වහන්සේ ලබා දෙන්න කියලා ඉල්ලනවා ස්වාමීනි. පියාණනි ඔබ වහන්සේ ස්වාමීනි මේ හරියකාරෝ ස්වාමීනි මේ පඳුරු සභාව පරිහරණය කරන්න පාලකතුමාට ඔබ වහන්සේගේ බලවත් මඟ පෙන්වීම ඔබ වහන්සේ දෙන්න කියලා ස්වාමීනි. ඔබගේ ස්පර්ශය ලබන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. හොඳයි අපි හැම කෙනෙක් වාඩි වෙමු. මාගේ සමිඳුන් නිතුමන් මට සෑහේ යෙහෝවායි රේ මාගේ සමිඳුන් නිතුමන් මට සෑහේ සියල්ල හිමි සපයයි තේජසේ මහිමේ ප්‍රකාරයට රැකුමට සුරදූතයන් නෙවයි යෙහෝවායි රේ මට සපයයි යෙහෝවායි රේ මට සපයයි යෙහෝවායි රේ මට සපයයි යෙහෝවායි රේ මට සපයයි ආමෙන් උන්වහන්සේ අපට සපයන්න උතරන් වහන්සේයි ආමෙන් 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 හොඳයි සිකුරාදා උදෑසන 10ට මේ ස්ථානයේ निराहाරය ආඥාව තියෙනවා. ඒ निराहाරය ආඥාට ඕනම කෙනෙක්ට පුළුවන් සහභාගී වෙන්න. ඒ වගේම ඉරුදින උදෑසන 8ට මේ ස්ථානයේ ඉරුදින මෙහෙය තියෙනවා. ඒ වගේම ඉරුදින උදෑසන 10ට මේ ස්ථානයේ දෙවෙනි මෙහෙය ඒ ආකාරයෙන්ම තියෙනවා. සමාවෙන්න ලබන ඉරුදින ලබන සතියේ ඉඳන් උදෑසන 9ට මේ ස්ථානයේ එක දේමයක් තියෙනවා. දේමයල් දෙක නැහැ. ලබන සතියේ ඉඳන් උදෑසන 9ට මේ ආකාරයේ එක මෙහෙයක් උදෑසන 9 සිට 10 මාරතේ තියෙනවා. හොඳයි. අපි උන්වහන්සේට නමස්කාර කළා. දැන් අප පැමිණ සිටින්නේ උන්වහන්සේ වචනය අසන පිණිසයි. කී දෙනෙක් සූදානම්ද මේ උදෑසන උන්වහන්සේගේ හඬ අසන පිණිස? ආමෙන්. ආමෙන්. මම ආරාධනා කරනවා සභාපාලකතුමාට අප මැද්දේ උන්වහන්සේ වචනේ බෙදා ගැනීමට. අපි අප්‍රසන්න ආදරයෙන් දෙමින් ආදරයෙන් ගෞරවයෙන් අපි පිළිගමු. ආමෙන්. අපි ලබන ඉරිදා සිට එක දේවමයක් තියෙනවා. මොකද පළවෙනි ඉරිදා සුදොස්සා භාගයේම දෙපාරක් නැත්තම් තියන්නත් වෙනවා. ලබන ඉරිදා සිට එක දේවමයක් අපි තියනවා. උදෑසන 9ට තව පේලි දෙකක් විතර දැම්මොත් අපේ පරණ අයට පොඩ්ඩක් එළිය මෙහෙන් දැම්මත් ඒත් ඇති.
එතකොට දේවමෑල් දෙකක් අවශ්‍ය වෙන්නේ අපිට. අවශ්‍ය වුණොත් බලමු හවස දේවමයක් කරන්න අපි එහෙම වුණොත්. කෙසේ වුණත් ලබන ඉරිදා සිට උදෑසන 9ට එතකොට දුර ඉන්න අයටත් ලේසියෙන් එන්න 9ට. ඒකයි අපි 9ට දේවමය දැම්මේ. හැබැයි කලින් අපි කිව්වේ නෑ මේ දෙවෙනි මෙහෙදි කිව්වේ. දැන් කලින් කට්ටියට ඔක්කොම දැනුම් දෙන්න වෙනවා කලින් දේවමෙහෙ. ඒකයි. රයිට් අපි දෙවෙනි වංශික වචනෙට යමු. ඔයගොල්ලෝ කැමති දෙවෙනි වංශික වචනේ අහන්න? මොකද දෙවියන් වහන්සේ අපිට කතා කරන්න මේ වචනය තුලින්. මේ වචනය තමයි අපේ ආත්මික ජීවිතයට ආහාරයක් වෙන්නේ. ඒ නිසා මේ වචනය හොඳට සමන් දෙන්න. මේ වචනය ඔබේ ජීවිතයට අදාළ කරගෙන ඒ තුල ජීවත් වෙන විට ඔබගේ ජීවිතයට පුදුම සමාදානයක්, ආශිර්වාදයක්, ජයග්‍රහණයක් ඔබට ලැබෙනවා ඇති. රයිට් අපි දෙවියන් වහන්සේගේ වචනයට යමු. අපේ බයිබලේ පෙරළම උත්පත්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ උත්පත්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 5යි 6යි අපි කියවමු. යම් ආරාධ අධිකාரம் 5:6 Genesis chapter 6 verse 5 and 6. මනුෂ්‍යයාගේ දුෂ්ටකම පොළොවෙහි මහත් බවද ඔහුගේ සිතේ කල්පනාවල කවර අරමුණක් නිරන්තරයෙන් නපුරවම තිබෙන බවද ස්වාමීන් වහන්සේ දුටුසේක. තවද ස්වාමීන් වහන්සේ පොළොවෙහි මනුෂ්‍යයා සෑදූ බැවින් තැවි තමන් සිතෙන්ම ශෝක වූසේක. right අපි ආඥා කරමු. සර්ව බලධාර දෙවි ස්වාමිනී අපේ වහන්සේට ස්තුතිවන්ත වන මේ අලංකාර උදෑසන ඔබගේ වචනේ අපි බලන්ට යන මේ වචනේ ගැඹුරු සත්‍යතාවය එළිදරව් කරන්න ස්වාමිනී අසන හැම කෙනෙකුගේ ආත්මික ඇස්කන් සිත විවෘත කර මේ සත්‍යතාවය අසා ඒ තුල ගමන් කරන ඔබගේ අනුග්‍රහය තබන්න. ඔබ වහන්සේ කෙනෙකුට කතා කරන්න. මේ වචනේ ගැඹුරු සත්‍යතාවය එළිදරව් කරමින් මනුෂ්‍යයන්ගේ හදවත් වලට කතා කරන්න. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. දෙවචනේ කියනවා මනුෂ්‍යගේ දුෂ්ටකම පොළවේ මහත් බව දෙවියන් වහන්සේ සිතේ කල්පනා කර කවර අරමුණකින් මනුෂ්‍යයන් නිරන්තරයෙන් නපුරව තිබෙන බව ස්වාමින් වහන්සේ දැක්කා කියලා කියනවා. නිරන්තරයෙන් මනුෂ්‍යයන් නපුරව සිටිනවා. ඔබ දන්නවා දෙවියන් වහන්සේ මනුෂ්‍යව මැව්වේ යහපත් ලෙසයි. දෙවියන් වහන්සේ මනුෂ්‍යයට යහපත් දේ තමයි කළේ. ලෝකේ මාවලා කියව ඔක්කොම යහපත් යහපත් යහපත්. එක දෙයයි දෙවියන් වහන්සේ කිව්වා අයහපත් කියලා. කාටද කියන්න පුළුවන්? කාටද කියන්න දෙවියන් වහන්සේ අයහපත් කියලා එකක් කිව්වා මවලා. දන්නවද? දන්නේ? පුදුමයි. අන්න හරි. දෙවියන් වහන්සේ අයහපත් කියලා කිව්වේ මිනිස්සයා තනියම සිටීමයි. ඒකටනේ සහකාරියක් දුන්නේ. නේද? වැඩකාරියක් නෙමෙයි සහකාරියක් දුන්නේ. දෙවියන් වහන්සේ ඔක්කොම වලකෝ යහපත් 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 කියලා. හැබැයි එකයි කිව්වේ අයහපත් කියලා මිනිස්සයා තනියම සිටීම හොඳ නෑ කිව්වා. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ කිව්වේ සුදුසු සහකාරියක් සාදම්ම කියලා ස්ත්‍රියක් සෑදුවා. හැබැයි දෙවියන් වහන්සේ මනුෂ්‍ය ස්ත්‍රියට පුරුෂයව මැව්වේ නෑ. පුරුෂයාට ස්ත්‍රියව දුන්නේ. පුරුෂයා නිසායි ස්ත්‍රියව මැව්වේ. ඒක හොඳට මතක තියාගන්න. ස්ත්‍රිය නිසා නෙමෙයි පුරුෂයා මැව්වේ. දෙවියන් වහන්සේ පුරුෂයවයි මවලා තිබුණේ දෙවියන් වහන්සේගේ ස්වරූපයට. බැලුවා වනේ සහකාරියක් හිටියේ නෑ. ඊට පස්සේ දෙවියන් වහන්සේ නින්දා දීලා ඊළාට අරගෙන ඒකෙන් මාංශ පුරවලා ස්ත්‍රියක් සාදලා දුන්නා. ඒ නිසා ස්ත්‍රිය සාදලා දුන්නේ කාටද? පුරුෂයාට. පුරුෂයව සාදලා දුන්නේ ස්ත්‍රියට නෙමෙයි.
පුරුෂයාගෙන් තමයි ස්ත්‍රිය ඉස්සල්ලා ආවේ. හැබැයි දැන් ස්ත්‍රියගෙන් තමයි පුරුෂයෝ ස්ත්‍රීන් ඔක්කොම එන්නේ. රයිට්? ඒ නිසා දැන් ස්ත්‍රිය ඉන්නම ඕනේ. නැත්තම් ඉතින් අපිත් නෑනේ අද නේද? තනියම හිටියනම් කවුරුත් ඒ ටික දෙනා විතරයි එතකොට. ස්වාමීන් වහන්සේ කිව්වා තනියම සිටීම හොඳ නෑ මනුෂ්‍යයා කියලා. හැබැයි දෙවියන් වහන්සේ ඒදන් නොයනේ උයන මැද උන්වහන්සේ සියලු ඒදන් නොයනේ සියලු ගස් මවලකෝ එක ජීවන වෘක්ෂයෙන් එතන කියනවා දැකීමට ප්‍රිය වූ කෑමට හොඳ වූ සියලු ගස් උයන මැද වෘක්ෂයෙන්ද මනුෂ්‍යයට දුන්නා කියලා කියනවා. ඇසට ප්‍රිය වූ කන්න ප්‍රිය වූ රස ඔක්කොම දෙයන්වහන්සේ දුන්න මනුෂ්‍යයට මවලා. මනුෂ්‍යර තිබුණේ කාලා බීලා නිකන් ඉන්න සන්තෝෂෙන් ඉන්න විතරයි. හැබැයි උයන මැද ගහක් තිබුණා තව. ඒ ගහට කියන්නේ යහපත හා නපුර දැන ගැනීමේ ගහ. රයිට්? ඒ කියන්නේ මේ ඒ ගහේ වෙන දේ මේ යහපත නපුර දැන ගැනීමේ ගහක් මැව්වේ නෑ. ඒ ගහ සමහරට ඇපල් ගහක් වෙන්න පුළුවන්. අඹ ගහක් වෙන්න පුළුවන්. මොකක් හරි පළතුරු ගහක්. දෙවෙනස මවල කිව්වා මේක තමයි යහපත හා නපුර දැන ගැනීමේ ගහ කියලා. දෙවෙනස කිව්ව එක අපි බයිබලයේ කියවුද පොඩ්ඩක්. උත්පත්ති 2:9 ඉස්සලා කියවන්න. උත්පත්ති 2:9. ඔබට කියවන්න පුළුවන් ඔය ස්ක්‍රීන් එකේ දාන්න අපේ මල්ටිමීඩියා එක පොඩ්ඩක් අප්සෙට් වෙනවා. ඒ ලයිට් එක ගියා ඉරිදා. එකපාර ලයිට් ගියා දෙපාරක් විතර. මොකද ලයිට් ගියාම දෙපාරක් විතර අර එකපාරට ඔෆ් වෙනවා. හීට් වෙලානේ තියෙන මේක පුදුම හීට් වීමක් ඒ මල්ටිමීඩියා එක. දෙපාරම හීට් වෙලා මම හිතන්නේ මොන හරි බල්බ් එක උනා. ඒකයි. රයිට් ඔබට බලන්න පුළුවන් මේ ස්ක්‍රීන් එකේ කියවමු අපි 2:9. දැකීමට ප්‍රිය වූ කැමට හොඳ වූ සියලු ගස්ද උයන මැද ජීවන වෘක්ෂයද යහපත හා නපුර දැන ගැනීමේ ගහද ස්වාමී වූ දෙවියන් වහන්සේ භූමියෙන් හටගෙන වූ සේක. 2:16-17 කියවන්න. ස්වාමී වූ දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට ආඥා කරමින් නුඹට උයනේ සියලු ගස් වලින් කැමැති ලෙස කන්ට පුළුවන්. එහෙත් යහපත හා නපුර දැන ගැනීමේ ගහෙන් කන්ට එපාය. මක් නිසාද? එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නේ යයි කීසේක. right. දැන් දෙවියන් වහන්සේ උයනේ මව මැද මැව්වා යහපත හා නපුර දැන ගැනීමේ ගහ. ඊට පස්සේ දෙවියන් වහන්සේ දැක්කා උන්වහන්සේ කිව්වා කැමැති ලෙස කන්න පුළුවන් අනිත් ඕන ගහකින්. බොෆේ වගේ නේද? බොෆේ දාන්නේ වෙන්නේ කැමැති ලෙස කන්න පුළුවන්. බෙදාගෙන කන්න පුළුවන් කැමැති ලෙස ඕන විදියට. දෙවියන් වහන්සේ ඒ දන්නුවේනේ මවල තුනේ කැමැති ලෙස මනුෂ්‍යන්ට කන්න. පළතුරුවේම ගස්. ඒ ජීවන වෘක්ෂෙන් එක ගෙඩියක් කන්නකොට අනිත් ගෙඩිය එනවා. එහෙමයි තිබුණේ. මේක සුරංගනා ප්‍රබන්ධ කතා නෙමෙයි. ඒ විදිහට ජීවන වෘක්ෂයේ තිබිලා තියෙන්නේ. එක ගෙඩියක් කඩනකොට අනිත් ගෙඩිය එනවා ටක් ගාලා. අද එක ගෙඩියක් කැඩුවම අනිත් පාර එනකම් බලාගෙන ඉන්න ඕනේ ගෙඩියක් එනකම්. නේද? අනිත් පාර. ඒකත් සමහර මේ ඇඹුල් කියයි නැත්තම් මොනවාද මේ කුණු වෙලා කියයි ගස් සමහර ගස් අපි දකිනවා කුණු වෙලා වැටෙනවා. කිසි ප්‍රයෝජනයක් නැහැ ගහ. නමුත් ඒ දන්නුවේ එහෙම තිබුණේ නැහැ ස්වාමීන් වහන්සේ. මනුෂ්‍යයට ප්‍රිය වූ කණ්ඩ ඕන තරම් කණ්ඩ වවා තිබුණා දෙවියන් වහන්සේ ලස්සන්ට. එක ගහක් වෙන්නලකෝ නුඹලා මේකෙන් නම් කන්න එපා. මේකෙන් කෑවොත් නම් නුඹලා ඒකාන්තයෙන් නැසින්ට යනවාමයි. මනුෂ්‍ය තෝරගත්තේ හොඳ දේ නෙවෙයි නපුරු දේ තමයි තෝරගත්තේ. අදත් බලන්න මනුෂ්‍ය හොඳ දේ තෝරගන්නව අඩුයි. නපුරට ඉක්මනින්ම යනවා. නපුරු දේ තෝරගන්නවා වැඩි. අපේ දරුවෝ බලන්න හොඳ දෙයක් කිව්වොත් කරන්නේ නැහනේ. නපුරු දේ තමයි කරන්නේ. අපි කියන හොඳ දේ නෙමෙයි කරන්නේ. ඒකේ විරුද්ධ පැත්ත තමයි කරන්නේ. ඒකේ ජම්ම පාපය මනුෂ්‍ය තුලට ආවා. දෙවියන් වහන්සේ කිව්ව මොකද්ද? නුඹලා මේකෙන් කාදාට ඒකාන්තයෙන් අසුන පළවෙනිම ආඥාව දෙවියන් වහන්සේ දුන්නේ මනුෂ්‍යයට. පළවෙනිම ආඥාව දුන්නා. නුඹලාට උයන ඕන ගහකින් කන්න පුළුවන්. මේ ඕන තරම් ගස් තියෙනවා. ගෙඩි තියෙනවා. ලස්සන ප්‍රියජනක හොඳ ප්‍රණීත හොඳ රසවත්.
හැබැයි ඒ දේ නෙමේ මනුෂ්‍යගේ ඇස් වලට ගියේ. ඒවට ගියේ ස්ත්‍රියට ගියේ අර නපුරු දෙයටයි. දෙවියන් වහන්සේ ඒ වෙනකොට සාතන්ව ස්වර්ගයේ දේවදූතයන්ව නිරපලා. ඒ තමයි යක්ෂයෝ. උම්මනාද කලේ ඒ දන්නුවෙනට බහැලා මනුෂ්‍ය වල්ලන්න සැලසුම් කළා. මනුෂ්‍යට ඇවිල්ලා කිව්වා සර්පයා තුලින් කතා කෙරුවා. මොනවද කිව්වේ? නුඹලාට උයනේ හැම ගහකින්ම කන්න එපාද කියලා ඒව කටට උත්තරේ දීලා යව්වේ. එතකොට ඒව කිව්වා නෑ නෑ මේ ගහෙන් විතරයි. එතකොට සාතන් කිව්වා මේකෙන් කෑදාට නුඹලා මැරෙන්නේ නෑ. නුඹලාගේ ඇස් ඇරෙනවා. නුඹලා දෙවිවරු වෙන්න යනවා. දැම්ම ඔළුවට බොරුවක්. මනුෂ්‍ය දෙවිවරු වෙන්න හැදුවා. දෙවියන් වහන්සේට අකී කරුණා. හැබැයි මනුෂ්‍යව දෙවියන් වහන්සේ මැව්වේ දේව ස්වරූපයට. දේව ස්වරූපයට මැව්වා නම් අපි දෙවිවරු නෙමෙයිද? දේව ස්වරූපයට නෙමෙයි දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් අපි ඔක්කොම මැව්වේ. අපේ මේ දේව ස්වරූපයෙන් නැති වෙලා තියන්නේ ඇයි? නපුර තෝරගත්ත නිසා. අකී කරුණා පළවෙනින්ම නපුර තෝරගත්තා. ඒ නිසා නපුරට ඇදී ගියා මනුෂ්‍යයා නැස්සින්න පටන් ගත්තා. ඒකයි අපි ඉස්සලම කියව බයිබල් පදේ දෙවියන් වහන්සේ මනුෂ්‍යයා දිහා බලලා දැක්කා මනුෂ්‍යෝ නිරන්තරයෙන් නපුරටමයි ඇදී යන්නේ. මනුෂ්‍යගේ සිතේ කල්පනාව මනුෂ්‍ය දුෂ්ටව පොළවේ මහත් බැවින් සිතේ කල්පනාවල කවර අරමුණක නිරන්තරයෙන් මිනිස්සු නපුරුව තිබෙන බව දෙවියන් වහන්සේ දැක්කා කියලා කියනවා. මම කියන දෙවියන් වහන්සේ අර 33 කෝටියෙන් එක්කෙනෙක් නෙමෙයි. මම කියන දෙවියන් වහන්සේ මුළු විශ්වයේ අයිතිකාරයා, මුළු විශ්වයේ මැවුම්කාර සර්ව බලධාරී දෙවි පියාණන් වහන්සේ. සර්ව ඥානවන්ත, සර්ව ව්‍යාප්ත, අති ශුද්ධ, අති ධර්මිෂ්ඨ, සෑම තැනම වැඩ සිටින අපට ස්වයදෙන පිළිතුරු දෙන ජය දෙන අපිව ආරක්ෂා කරන සර්ව බලධාරී දෙවියන් වහන්සේ කියනයි. එතුමාට කරන්න බැරි දෙයක් නැහැ. එතුමාව নমස්කාර කරන්නයි අපි ආවේ මේ ස්ථානෙට. ඒ දෙවියන් වහන්සේ නිරන්තරයෙන් දැක්කලු මිනිස්සු නපුරෝ තියනවා. දෙවියන් වහන්සේ කල්පනා කර හරියන්නේ නැහැ මේ මිනිස්සුන්ව තියලා. මම මේ මිනිස්සු නැති කරලා දාන්න ඕනේ කියලා. එතකොට එක කරුණාව තිබුණ එක පවුලක් හිටියා නෝවා කියලා. නෝවාට විතරයි දෙවියන් වහන්සේගේ කරුණාව තිබුණේ. නෝවාට කිව්වා මම ජල ගැල්මෙන් ලෝකෙ විනාශ කරන්න යන්නේ. නැවක් හදන්න කියලා කිව්වා. නෝවා දෙවියන් වහන්සේට කී කරුණා. නෝවා තමයි ලෝකේ පළවෙනිම නැව හැදුවේ. දෙවියන් වහන්සේගේ ප්ලෑන් එකට. අද නැවක් හදන්න කිව්වොත් දන්න ඕන කෙනෙක් ප්ලෑන් එක දන්නවා. ඕන විදියට තියෙනවා. යුද නැව් තියෙනවා. බඩු ගෙනියන නැව් තියෙනවා. කන්ටේනර් ගෙනියන නැව් තියෙනවා ගොඩක්. ඒ කාලේ නැවක් කිව්වොත් දන්නේ නැහැ. 8 දෙනයි නැව හැදුවේ. මැෂින් තිබුණේ නැහැ මුකුත් නැහැ. ඒ 8 දෙනා තමයි නෝවත් නෝවගේ පවුලත් පුතු 3 දෙනාත් ලේලිලා 3 දෙනාත් 8 දෙනා තමයි මේ නැව හැදුවේ. දෙවියන් වහන්සේ කෝ නැවට සත්තු ඇතුල් කරන්න කියලා දෙන්න බැගේ. ඊට පස්සේ මිනිස්සයාට කිව්වා මිනිස්සයා පිළිගත්තේ නැහැ. ජල ගැල්ම එනකම්ම මිනිස්සු පිළිගත්තේ නැහැ. මුළු මිනිස් සංගතියම විනාශ වෙලා ගියා. නෝවත් නෝවාගේ පවුලේ 8 දෙනා තමයි ඉතුරු වුනේ. ඒ 8 දෙනාගෙන් තමයි ලෝකේ දැන් පැවතිලා තියෙන මිනිස්සු කණ්ඩායම් ඔක්කොම. ලෝකේ කොයි හිටියත් මිනිස්සු නෝවාගෙන් පටන් ගත්තා ඒ පවුල් තමයි මනුෂ්‍ය තමයි ලෝකෙම විසිර ගිහිල්ලා තියෙන්නේ. දෙවියන් වහන්සේ බාබෙල් කොටේදී මිනිස්සුන්ව විසිරෙව්වා. ලෝකේ පුරාම ගියා මිනිස්සු භාෂාව දුන්න දෙවියන් වහන්සේ භාෂාව තුළින් මිනිස්සු ලෝකේ විසිර ගිහිල්ලා රටවල් එක එක තරණය කෙරුවා. අද විවිධ භාෂාවන් ලෝකේ තිබෙනවා. නමුත් මනුෂ්‍යගේ නපුරුකම නම් ගිහිල්ලා නැහැ. මනුෂ්‍ය නිරන්තරයෙන් තවමත් නපුරුයි. දේවචනේ කියනවා අපි බලමු පෞල්තුමා රෝමවරුන්ට ලියන විට කියනවා රෝම 7:19-20 කියවන්න.
රෝම 7:19-20. මක්නිසාද මම කැමති යහපත නොකර අකමැති නපුර කරමි. ඉඳින් මම කැමති නැති දේ කරන්නම් ඒක කරන්නේ මා නොව මා තුල වාසය කරන පාපයයි. Right. දැන් මෙතන පාවුතුමා රෝමවරුන්ට ලියන කියන මම කැමැති යහපත නොකර මම අකමැති නපුර කරමි. මම කැමැති යහපත කරන්නලු පාවුතුමා කියනවා. හැබැයි මං කරන්නේ මං අකමැති නපුරයි. ඒ කරන්නේ මා නොවේ මා තුල වසන පාපයයි. පාපය තුල ජීවත් වෙනකොට මිනිස්යන්ගේ ගතිය මොකද්ද? නපුරුකම තමයි කරන්න පටන් ගන්නෙ. නපුරට තමයි ඇදී යන්නේ. නපුරු දේවල් තමයි අද වහන්න. මිනිස්සුන්ට කිසි වටිනාකමක් නැහැ. මිනිස්සුන්ව මරා ගන්නවා. වෙඩි තියා ගන්නවා. ඒ වගේම නොයෙකුත් අපරාධකාරී ක්‍රියා අද ලෝකේ කොච්චර තියෙනවද? ලෝකෙම මෙදියා බැලුවොත් අපි. තවත් මිනිස්සෙක්ව ඝාතනය කරන්න තරම් කොතරම් මිනිස්සු නපුරු වෙලාද? මිනිස්සු හිතන්නේ මමත් මැරෙන කෙනෙක් කියලා. තව කෙනෙක් මරන්නේ මොනවාද? එක්ක කොන්ත්‍රාත්තකට මරනවා. නැත්තම් සල්ලි වලට, නැත්තම් තරහව ආපුවම පලි ගන්න ආපුවම, නැත්තම් ගුරුකම් හූඩියම් කරලා හරි මිනිස්සුන්ව මරනවා. මොන හරි විනාශ කරන දේවල් කරනවා. ඇයි මිනිස්සුන්ගේ නපුරුකම නිරන්තරයෙන් අදත් තියෙනවා. දැන් දෙවියන් වහන්සේ දෙවෙනි පාර විනාශ කරන්න ගින්නෙන් මේ ලෝකේ විනාශ කරනවා. මනුෂ්‍යට අවස්ථාවක් දෙනවා, තවත් අවස්ථාවක් තියෙනවා. නපුරෙන් හැරී යන්න මනුෂ්‍යයා. මනුෂ්‍යයා නපුරු කරන්නේ අකමැති වුණා. ඒක කරන්නේ ඔහු තුල ඒ පාපය තිබෙන නිසායි. නමුත් ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ මොකද්ද? පාපේ කුලිය මරණය. නමුත් ක්‍රිස්තුස් වහන්සේ පාපේ කුලිය ගෙවලා ඉවරයි. අද අපි මැරෙන්න ඕනේ නිකන්. අපිට තියෙන පසුතැවිලි වේ පාපෙන් හැරී ක්‍රිස්තුස් වහන්සේ තුල ගමන් කරන්නයි. අපි කරපු නපුරු දේවල් වලින් හැරෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ වෙතට. U-turn එකක් දාන්න. අපි යන මාර්ගය සම්පූර්ණ වෙනස් කරන්න. හොඳ මාර්ගය ක්‍රිස්තුස් වහන්සේගේ මනුෂ්‍යව නපුරට ගෙනියන්න නොවේ. නපුර පරාජය කරලා උන්වහන්සේ යහපත කරා මනුෂ්‍යංග ගෙනියන්න යාවේ. දෙවචනේ කියනවා රෝම පොතේ 12:17 ඉඳන් පොඩ්ඩක් කියවන්න. රෝම 12:17 ඉඳන්. ඔබත් කියවන්න බයිබලේ නැත්තම් ලියාගන්න ගෙදර ගිහිල්ලා කියවන්න. කාටවත් නපුරට නපුර නොකරන්න. සියලු මනුෂ්‍යයන් ඉදිරියේ ශෝභන දේ කරන්නට සිතට ගන්න. පුළුවන් නම් නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට සියලු මනුෂ්‍යයන් සමග සමාදානයෙන් සිටින්න. ප්‍රේමවන්තයනි, පලි නොගෙන උදහස්ට ඉඩ හරින්න. මක්නිසාද පලි ගැනීම මාගේය. මම විපාක දෙමි ස්වාමීන් වහන්සේ කියන සේකයි ලියා තිබේ. නමුත් නුඹේ සතුරාට බඩගිනි වූවොත් ඔහුට කන්න දෙන්න. පිපාස වූවොත් ඔහුට බොන්න දෙන්න. එසේ කිරීමෙන් නුඹ ඔහුගේ හිස පිට ගිනි අඟුරු ගොඩ කරන්නෙහිය. නපුරුකමෙන් පරාජය නොවි යහපත් කමෙන් නපුරුකම පරාජය කරන්න. right. එතන කියනවා නපුරෙන් නපුර පරාජය නොකර යහපත් කමෙන් නපුර පරාජය කරන්න. තමාට නපුරු කරන කෙනෙක් ගෙදරට ආවොත් එයාට කන්න දෙන්නලු, බොන්න දෙන්නලු. එයාගේ ඔළුවට ගිනි අඟුරු දානවා වගේ. එයාගේ හෘද සාක්ෂිය දන්නවා මම මේ මිනිස්සයාට හදි හුනියම් කළා, මේ මිනිස්සයාට නපුරුකම් කළා, මේ මිනිස්සයාට අපහාස කළා ඔක්කොම කියලා දන්නවා. එයාගේ ඔළුවට ගිනි අඟුරු දානවා වගේ. නපුරෙන් නපුර පරාජය නොකර යහපත් කමෙන් නපුර පරාජය කරන්න. ජේසුස් වහන්සේ යහපත් කමෙන් නපුරව පරාජය කළා. නපුර ගෙනෙන්නේ සාතන්. මරණය අකීකරුකම නිසා මරණය ඇති වුණා. මනුෂ්‍යව අකීකරුකමට ගෙනාවේ සාතන්. යක්ෂයා ඒදන් නුවණේදී මනුෂ්‍යව රැවට්ටුවා, මනුෂ්‍යව අකීකරු කළා. අද සාතන් බලන්නේ මනුෂ්‍යව අකීකරුකමට, බොරුවට, වංචා, කපටිකමට රවට්ටන්න මනුෂ්‍යන්ව.
නමුත් අපි ආත්මික ප්‍රඥාව ඉල්ලන්න අවශ්‍යයි ස්වාමීන් වහන්සේගෙන්. ආත්මික ප්‍රඥාව තිබුණා නම් රැවටෙන්නේ නැහැ. කිසිම වැරදි ගැන්වීමකට වැරදි දෙයකට අපි රැවටෙන්නේ නැහැ. ශුද්ධාත්මයන් වහන්සේ අපට මඟ පෙන්වනවා. එහෙනම් ඊට පස්සේ කියනවා හේබ්‍රු පොතේ 13:16. හේබ්‍රු 13:16 කියවමු. නොමුත් යහපත්කම් කරන්නටත් අනුන්ට බෙදා දෙන්නටත් මතක නැති නොකරන්න මක් නිසාද ඒ ආකාර පූජාවලට දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙනසේක. right. එතන කියනවා යහපත්කම් කරන්නටත් අනුන්ට බෙදා දෙන්නටත්. යහපත්කම් කරන්නටත් අනුන්ට බෙදා දෙන්නටත් මතක නැති නොකරන්නලු. අමතක කරන්න එපාලු ඒවා. ඒවා අමතක වෙනවා ඉක්මනට නේ. නමුත් කියනවා ඒ ආකාර පූජාව දෙවියන් වහන්සේට ප්‍රසන්නයිලු. යහපත්කම් කරන්න කෙනෙකුට අනිත් අයට බෙදා දෙන්න ඔබට නැත්නම් ඔබට තියනවා නම් නැති කෙනෙකුට බෙදා දෙන්න. ඒ ආකාර පූජාවට දෙවියන් වහන්සේ ප්‍රසන්නයි කියලා කියනවා. නමුත් නපුරුකමෙන් කරන පූජාව දෙවියන් වහන්සේ අප්‍රසන්නයි. අයිතිකමෙන් හම්බ කරලා අසාධාරණයෙන් හම්බ කරලා මනුෂ්‍යංග විනාශ කරලා හම්බ කරලා ඒ දේවල් අපේ දෙවියන් වහන්සේ ඉදිරියට ගෙනාවට ප්‍රසන්න නැහැ. දෙවියන් වහන්සේ කියන්නේ සතුටු සිතින් අපි අවංකව හම්බ කරලා රුපියලක් ගෙනල්ලා දෙවියන් වහන්සේට දුන්නත් ඒක දෙවියන් වහන්සේ ප්‍රසන්නයි. අයිතිකමෙන් හම්බ කරලා ලක්ෂ ගාණක් ගෙනල්ලා දෙවියන් වහන්සේට දුන්නට උන්වහන්සේ ප්‍රසන්න නැහැ. මිනිස්සු ප්‍රසන්න වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ ප්‍රසන්න අපි අවංකව ගන්නා උදේ යහපත්කම් කරන්නටත් අනුන්ට බෙදා දෙන්න එකත් උන්වහන්සේ ප්‍රසන්නයි කියලා කියනවා. මිනිස්සුන්ගේ ගෞරවය ලබන්න නොවේ අපි දෙන්න ඕනේ. උන්වහන්සේගේ වචනේ කියන ඉඳා දකුණු අතින් දෙන දේ වම් අතට දැනෙන්නේ නැතුව දෙන්න. ප්‍රසිද්ධ කරලා දෙන එක දෙමේ ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. දවසක් දේවමාලිගාවට උන්වහන්සේ ගියා. පඳුරු පෙට්ටිය ළඟ උන්වහන්සේ බලාගෙන හිටියා. ලොකු සල්ලිකාර අය ලොකු කාසි ගෙනලා දැම්මා. ඒ කාලේ කාසි නෙතුනේ කොළ තිබුණේ නැහනේ. රන් කාසි අරමය ගොඩක් ගෙනලා දැම්මා. එක වැන්දු විස්ත්‍රියක් ආවා. ඒ වැන්දු විස්ත්‍රියගේ තියෙන 7-10ක් වගේ පොඩි මුදලක් තිබුණේ. උඩ ජීවත් වෙන්න තිබිච්ච එක පොඩි මුදලක්. ඇය ඒක ගෙනල්ලා දැම්මා. ජේසුස් වහන්සේ කියනවා නුඹලා දන්නවද? ගෝලයන්ට කියනවා ඇය තමයි හරියට දැම්මේ කියලා. ඇය දැම්මේ පොඩි මුදලක්. එයාට ජීවත් වෙන්න තිබිච්චරයි. ජේසුස් වහන්සේ කියන ඇය තමයි හරියට දැම්මේ කියලා. අරහේ ලොකෝ මුදල් තියන අය පොඩ්ඩක් ගෙනල්ලා දැම්මා. නමුත් අර ස්ත්‍රිය ඇයට ජීවත් වෙන්න තිබිච්ච කාසිය ඇය දෙවියන් වහන්සේට ගෙනල්ලා දැම්මා. ඒ ආකාර පූජාවට දෙවියන් වහන්සේ ප්‍රසන්නයි. ඒ කියන්නේ ඒක අනිත් පැත්ත ඔබට ගොඩක් මුදල් තියලා කාසියක් ගෙනල්ලා දැම්මොත් ස්වාමීන් වහන්සේ පිළිගන්නේ කියන එක නෙමෙයි. රයිට්? මුදල් ගොඩක් තියෙනවා මමත් අර වැද්දු විශ්වගේ කාසියයි. ඒක ඊට වැඩි වංචාවක්. ඒක ඊට වැඩි. නමුත් ඇයට ජීවත් වෙන්න තිබුණේ එච්චරමයි. අය දෙවියන් වහන්සේට කියලා දුන්නා. ඒ පූජාව ස්වාමීන් වහන්සේ ප්‍රසන්නයි. දේවචනේ කියන්නේ ඔබ දේව අභිමුඛයට එන විට පඳුරක් ගේන විට පඳුර පූජා කරනකොට මතක් වුණොත් කවුරු හරි තරහකාරයෙක් ඉන්නවා කියලා මට දේවචනේ කියන්නේ නුඹ පූජාසනේ මත දීලා පූජාව ඔප්පු කරන්න ඉස්සල්ලා ගෙදර ගිහිල්ලා නැත්තම් එයාව හම්බෙලා එයත් එක්ක සමගි වෙලා ඇවිල්ලා පඳුර පූජා කරන්නයි කියන්නේ. ඉස්සරහට අපි පඳුර ගැට ගහන්නේ තරහ ගියාමනේ. අරක නැති වෙන්න ඕනේ කියලා පඳුර ගැට ගහනවා. නැත්තම් පොල් ගෙඩියක් ගන්න අරක මක බෑ වෙලා යන්න ඕනේ කියලා. ඔගොල්ලෝ එහෙම කරලා නැහැ මම දන්නවා. ඔගොල්ලන්ට කරලා ඇති. කියන්න බෑ ඔගොල්ලෝ තින්නාද කියලාම පොල් ගහපුවා අනිත් අයට. පස්සුතැවෙන්නේ එහෙමනම්. ස්වාමීන් වහන්සේ ප්‍රසන්න තේ කරන්න
ඔබ ප්‍රසන්නව ජීවත් වෙනවා. ප්‍රසන්න දේ ඔබට ලැබෙනවා. ඔබ යහපත් දේ වැපුරුවොත් යහපත් දේ කපා ගනි. අපි නපුර වැපුරුවොත් නපුර කපා ගනි. යහපත් දේ වපුරන දේව රාජ්‍ය තුල මනුෂ්‍යයට යහපත් දේ වපුරන්න, වචන වලින් හරි යහපත් දේ කරන්න. ඔබට මුදලින් දෙන්න බෑ නම් වචන වලින් හරි යහපත් දේ කරන මනුෂ්‍යයට, ක්‍රියාවෙන් යහපත් දේ කරන මනුෂ්‍යයට දෙවියන් වහන්සේ ආකාර පූජාවට ප්‍රසන්නයි කියලා කියනවා. ඒ වගේම යාකෝබ් පොතේ 4:17 බලන්න කියවන්න. යාකෝබ් 4:17 මේක හොඳට බලන්න. එබැවින් යමෙක් යහපත කරන්නට දැන එය නොකරන්නේ නම් ඔහුට ඒක පාපයය. රයිට්, අපි හැමෝම කියමුද ඒක? මේ කියවනකොට ඒක කියවනකොට අපි හැමෝම කියමුද? රයිට්, කියමු. එබැවින් යමෙක් යහපත කරන්නට දැන එය නොකරන්නේ නම් ඔහුට ඒක පාපයය. යහපත කරන්නට යමෙක් දැනගෙන ඒක කරන්නේ නැත්නම් ඒක පාපය. පාපය නම් පාපේ කුලිය මොකද්ද? මරණය. ඒක චිත්‍රපටයක් මම ටීවී එකේ යනකොට බැලුවා. මොකද දෙමළ හරි අදෙමළ එකක්. ඒ මිනිස්සයා චිත්‍රපටයක් ඒක. එයා මේ බයිබල් වර්ස් එක ගත්තා. පාවත සම්බලම් මරණම් කියලා වෙඩි තිබ්බා. එයා ඒක ගත්ත වෙන විදියකට. ඒ දෙමළ චිත්‍රපටයේ ඒකේ දැම්ම පාවත සම්බලම් මරණම්. ඒක සිංහලෙන් දැම්ම පාපය කුලිය මරණය කියලා වෙඩි තිබ්බා. එන්න. ඕගොල්ලෝ වෙඩි තියන්න යන්න බාරද? පාපය කුලිය මරණය කියලා ඕගොල්ලෝ මරන්න යන්න එපා. අපිට ලැබෙන ආත්මික මරණය ගැන ජේසුස් වහන්සේ කිව්වේ. ශාරීරික මරණය නොවේ. ආත්මික මරණය ගැන ජේසුස් වහන්සේ කිව්වේ. ඒ වචනේ කියලා තියෙන්නේ. ඒ නිසා ඕගොල්ලොත් හොඳ කඩුවක් අරගෙන මොකේ කරේ පාපයෙන් ඔබ ජීවත් වෙන පාපය කුලිය මරණය කිස්. ඒව කරන්න යන්න එපා. ඔබට ඊට වැඩිය පාපය එතකොට. ඔබ මරන්න යන්න එපා. උන්වහන්සේ කිව්වේ ශාරීරික මරණය ගැන නෙවෙයි මෙතන කිව්වේ. ආත්මික මරණය. එයාට නිරය කියන එකයි කිව්වේ ඒකට. නුඹ පාපය තුල ජීවත් වෙන නුඹගේ ඉරණම නිරය. ඒතරදී පිච්චෙනවා. බේරෙන්න බෑ. ගැලවෙන්න බෑ. පිච්චෙනවා ඒ ආත්මය. ඒ ආත්මය වද විදිනවා. නමුත් ක්‍රිස්තුස් වහන්සේ ආවේ ආත්මය ස්වර්ගයට ගෙනියන්නයි. යහපත්කම් කරන්න. ක්‍රිස්තුස් වහන්සේව දැනගන්න නැතුව හරි මිනිස්සෙක් මරුණොත් යහපත් දේ කරලා ක්‍රිස්තුස් වහන්සේ ගැන අහන්නෙම නැතුව අහලම නැතුව මිනිස්සෙකුට යහපත් දේ කරලා යා මිය ගියොත් එයාට chance එකක් තියෙනවා දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ. හැබැයි යහපත කරන්න දැනගෙන එය කරන්නේ නැත්නම් නිරය අනිවාර්යයි. ඒ කෙනාට no chance. ඔබට නම් no chance. මොකද දැන් කියලාත් ඉවරයි ඔයගොල්ලෝ. වචනේ කිව්වනේ. කිව්වට පස්සේ ඉතින් හරි අපි දන්නවා. ඒ නිසා යහපත කර කොච්චර නපුරුකම් මිනිස්සු අපිට කළත් අපි මිනිස්සුන්ට යහපත කරන්නේ එකයි. කිතුණුවන්ට කොච්චර ඇවිල්ලා ගමෙන් නැත්තම් ඇවිල්ලා ආගමික නායකයන් ඇවිල්ලා ගැහුවත් සද්ද නැතුව ඉන්නේ ඇයි? අපිට බෑ අත උස්සන්න. බයට නෙමෙයි අපිට බෑ ඒ දේ කරන්න. නපුරට නපුර කරන්න බෑ. ඒකයි ගුටි කාලා අපි ඉන්නේ. නැත්තම් බයට නෙමෙයි අපිත් ලේ මාංශ වලින් ඇති අපේ ඇතුලේ මිනිස්සු ඉන්නවා. බයට නෙමෙයි අපිටත් පුළුවන් පස්සේ ගිහිල්ලා හොඳ ගේමක් දෙන්න. බයට නෙමෙයි උන්වහන්සේගේ වචනයට අනුව අපිට බෑ නපුරට නපුර කරන්න. එහෙමනම් ක්‍රිස්තුස් වහන්සේගෙන් ඈත් වෙලා ලෝකෙම ඉදියටම ඉන්න ඕනේ. අපි ක්‍රිස්තුස් වහන්සේ වෙතට ආවේ නිරයට යන්න නොවේ සදාකාල ජීවනයට ස්වර්ගයට යන්නයි. ඒක හොඳට මතක තියාගන්න. ඒකේ පාල්තුමා කියන්නේ මම කැමැති යහපත කරන්නයි. නමුත් මම අකමැති නපුර කරන්නේ. මම අකමැති නපුරයි මං කරන්නේ. මා නොවේ මා තුල වසන පාපයයි ඒක කරන්නේ. පාපය කුලිය නම් මරණයයි. මරණය කියන්නේ නිරයයි මනුෂ්‍යයට අන්තිමට. සදාකාලික නිරයයි. ක්‍රිස්තුස් වහන්සේ ආවේ ඒ නිරයෙන් මුදවලා. නිරය හැදුවේ මනුෂ්‍යයට නොවේ. නිරය හැදුවේ සාතන්ටත් උගේ දූතයන්ටත්.
අද සාතන් බලන්නේ නිරයට මිනිස්සුත් ඇදගෙන යන්න. ක්‍රිස්තුස් වහන්සේ ආවේ නිරයට යන මිනිස්සුන්ව සදාකාල ජීවනයට නැත්තම් ස්වර්ගයට ගෙන යන්නයි. එනම් යහපත්කම් කරන්නටත් අනුන්ට බෙදා දෙන්නටත් මතක නැති කරන්න එපා. එයාකාර පූජාවලට දෙවියන් වහන්සේ ප්‍රසන්නයි. යහපත් දේ දෙන්න මනුෂ්‍යයට නපුරු දේ නෙමෙයි. හොඳ දේ යහපත් දේ. දේව රාජ්‍යයට හොඳ දේ කරන්න, යහපත් දේ කරන්න. ඒ වගේම හිතෝපදේශ 8:10 කියනවා ස්වාමින් වහන්සේ කෙරේ බයවීම නම් නපුරට ද්වේෂ කිරීම. දෙවියන් වහන්සේ කෙරේ බයවීම නම් නපුරට ද්වේෂ කරන, නපුරු දෙයින් ඈත් වෙනවා. නපුර එපා කරනවා. ඒකයි දේව බය කියලා කියන්නේ. නපුර එපා කිරීමයි. ඒ වගේ හිතෝපදේශ 4:27 කියනවා දකුණටවත් වමටවත් නොහැරෙන්න නුඹේ පාද නපුරෙන් පහ කරගන්න. නුඹේ පාද නපුරෙන් පහ කරගන්න. දකුණටත් වමටත් හැරෙන්න එපා. නුඹේ පාද යන මාර්ගය නපුරෙන් ඈත් වෙන්න කියලා කියන්නේ. නපුරු මාර්ගයෙන් ඈත් වෙන්න. යහපත්කම් කරන මනුෂ්‍යයන්ට සදාකාල ජීවනය. ජේසුස් වහන්සේක උපමා කතාවක් කියන දවසක් එක මිනිහෙක් කෙනා සදාකාල ජීවනය ලබා ගන්න කොහොමද කියලා අහන්න. ව්‍යවස්ථාව උගන්වන මිනිස් ජේසුස් වහන්සේ එයාටම කියනවා ව්‍යවස්ථාවේ මොනවද කියන්නේ? එතකොට කියනවා තාගේ මුළු බුද්ධියෙන්, තාගේ මුළු ආත්මයෙන්, තාගේ මුළු ශක්තියෙන්, හෘදයෙන් දෙවියන් වහන්සේටත් තමාට මෙන් තමාගේ අසල්වාසයටත් ප්‍රේම කරන්න. ඔබ ඒක කියනවා නම් ලූක් සුභාරංචි පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 25 ඉඳන් 37 වෙනකන් තියෙන්නේ. ලූක් 10:25 ඉඳන් 37 වෙනකන්. යේසුස් වහන්සේ නුඹ කිව්වා හරි. දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න, මනුෂ්‍යයට ප්‍රේම කරන්න. එතකොට මේ මනුෂ්‍යයා යේසුස් වහන්සේගෙන් නිදොස් වෙන කැමැතිව අහනවා මගේ අසල්වැසියා කවුද? යේසුස් වහන්සේ එතන තමයි උපමා කතාවක් කියන්නේ. මේක උපමා කතාවක්. මේක ඇත්ත කතාවක් නෙමෙයි. උපමාවකින් යම් දෙයක් කතා කරන්නේ ඒක පහදලා දෙන්න මනුෂ්‍යයට. උපමාවෙන් නැතුව උන්වහන්සේ ගැන්වෙන්නේ නැහැ කියලා බයිබලයේ කියනවා. උපමා කතාවක් කවුරු හරි ඇත්ත කතාවක් කියලා කිව්වොත් ඒක බොරු. උපමා කතා ආශ්‍රිතව තමයි යේසුස් වහන්සේ කතා කළේ ගොඩක්. දැන් මෙතන ජෙරිකෝ සිට ජෙරුසලම සිට ජෙරිකෝට යන මිනිහෙක් වෙලදම් කරලා හොරු සොරුන්ට අසු වෙලා සොරු අඩපණ කරලා ගියාලා ඔහුගේ තියෙන ඔක්කොම පැහැරගෙන ඔහුට ගහලා ගියා කියලා බිම දාලා. මෙතෙන් යන පූජකවරයෙක්. පූජකවරයා අහක බලාගෙන ගියා. පූජකවරයා කියන්නේ මිනිස්සු උදෙසා දෙවියන් වහන්සේට මදහත්කාරම් කරන කෙනෙක් පූජකවරයා කියන්නේ. එයා අහක බලාගෙන ගියාලු. ඊට පස්සේ ලෙවි මිනිස්සෙක් ගියා. ලෙවි ගෝත්‍රය තමයි දෙවියන් වහන්සේට කැප වුණ ගෝත්‍රය. ගෝත්‍ර 12. එයත් අහක බලාගෙන ගියාලු දැක්ක නොදැක්ක වගේ. සමාරියා මිනිස්සෙක් ආවලු. ඒ කාලේ යුදවරු සමාරියා මිනිස්සුන්ව පිළිකුල් කළා. මේ පිළිකුල් කරපු මිනිස්සයා තමාගේ කොටලුව පිටින් බහැලා මේ මිනිස්සයාට මුද්‍රික පානේ වක් කරලා තුවාල වලට ඊට පස්සේ තානාමයට ගෙනියලා ඔව්ව බලා ගන්න මුදල් දුන්නා කියලා කියනවා. එතකොට මේ තුන්දෙනාගෙන් මේ චරිත තුන කියලා ජේසුස් වහන්සේ ආන මේ තුන්දෙනාගෙන් අසල්වැසියා කවුද කියලා. එතකොට මේ මිනිස්සයා කියනවා කරුණාව පෙන්නපු යහපත කරපු මිනිස්සයා කියලා. එතකොට යේසුස් වහන්සේ කියනවා නුඹත් ගොස් එලෙසම කරන්න එවිට සදාකාල ජීවනය ස්වර්ගය නුඹට ලැබේ. යහපත් දේ කරන්න. වැටි සිටින මිනිස්සව වට්ටන්න එපා. නැගිටලා ඉන්න මිනිස්සව වට්ටන්න අපේ මිනිස්සු බලන්නේ අද. අර මිනිස්සයා නැගගෙන එනවා නම් මොනාරි ගුරුකමක් කරලා හුනියමක් කරලා නැත්තටම නැති කරයි. අපි ඊයේ පොළොන්නරු ගියා. කට්ටියකට යාඥා කරන්නට. ඒ පවුල ජීවත් වෙලා ඉන්නවා නම් දෙවියන් වහන්සේගේ කරුණාවෙන් ජීවත් වෙලා ඉන්නේ. ඒගොල්ලන්ට කරලා තොන නීච කුල බන්ධනය. රොඩි කුල බන්ධනය. තවත් මොකද්ද බන්ධනයක් අලුත් බන්ධනයක් කරලා. අයි මේගොල්ලෝ කිසි සාර්ථකත්වයක් නැහැ අවුරුදු ගාණක් නිින්ද යන්නේ නැහැ. දන්නවද? හිතන්න නිින්ද යන්නේ නැත්තම් රැට කොහමද කියලා හිතන්න පොඩ්ඩක්. මම මේ ඉඳන් එක වතුර එකක් යාඥා කරලා දුන්නේ මෙන්න හොඳට නිින්ද යනවලු ඊට පස්සේ. යාඥා කරන්න ගත්තා. තව පිල්ලි 5ක් එවලා තියෙනවා.
මොනවද පිල්ලියවල තියෙන්නේ සර්පයෝ. මෙයාට දකින්නවලු සර්පයෝ ගෙදර ඉන්නවා. සර්පයවල තියෙනවා කටුස්සගේ, හූනගේ. ඒ වගේම කුරුමිනියන් අනිත් ඒ ගෙම්බෝ. මෙයා දකින්නවලු වෛවර්ණ ගෙම්බෝ ගේ ඇතුලේ ඉන්නවා. කුරුමිනියනවලු. පිල්ලි පහක් කෙවලා මේ පවුල විනාශ කරන්න. නමුත් දෙවියන් වහන්සේ කිනුත් ඔවුන් ආරක්ෂා කරලා තිබ්බා. මේක ඇත්තද පාස්ටර්? ඔව් ඇත්ත. රෙකෝඩින් එක තියෙන ඕන්න පෙන්නන්න. වීඩියෝ කලේ නෑ මං ඉතින් ගොඩක් තියෙන දා රෙකෝඩින් එක තියෙන ඔඩියෝ එක. ඒ විතරක් නෙමේ මලව් ආත්ම 10000ක් බන්ධනය කරලා. මැරිච්ච ආත්ම 10000ක්. අපි මාත් එක්ක ගියා මේ දෙන්නගෙන් ආන්න විස්තර. ඒ ඔක්කොම දන්නවා මොන බිසවරු ආවා මොන බිසවරුද මන් දන්නේ. යෝධයොත් හිටියා. දන්නවද? යෝධයෙකුත් බන්ධනය කරලා. පොළොන්නරුවේ අර වැව හදපු යෝධයන්ගේ ආත්මත් බන්ධනය කරලා. ඇවිල්ලා. යෝධයන්ගේ නමුත් කිව්වා යෝධය 5 දෙනෙක්ද? 6ක්. යෝධයෝ 6 දෙනෙක්. තවම ඉන්නවද යෝධයන්ගේ ආත්මය? ඔව්. සියවස් 3කට ඉස්සලා ඒ කියන්නේ 1800 ගණන් වල මැරිච්ච අය ඉන්නවා. 1800 ගණන් වල. මම ඇත්ත කියන්නේ ඔප්පු කරන්න පුළුවන් අපිට ඕන සාක්ෂිත් එක්කම. තවත් ඒකේ අමුතු කතා තියෙනවා. ඔයගලන්ට අම්මෝ ඒවා කියන්න බෑ මේකේ. මාව සමාහට සුදු වෑන් උස්සා ඊට පස්සේ. එච්චරට දෙවියන් වහන්සේගේ කරුණාවෙන් පවුලට තියෙන උන්වහන්සේ නිදහස් කළා. පැය දෙකමාරක් විතර යාඥා කළා. පැය දෙකමාරක් 3ක් විතර. දේව කරුණාවට මිනිස්සු අද සතුටින් ඉන්නවා. දෙවියන් වහන්සේ මනුෂ්‍යයට කොතරම් ආදරේද කියලා බලන්න. කොතරම් ප්‍රේම කරනවාද? මිනිස්සු කොච්චර බාන්න කට්ටන්නේ මිනිස්සුන්ව වටන්න තවත් පවුලේ අයව විනාශ කරන්න කරලා තිබිච්ච දේවල්. උන්වහන්සේ කිව්වේ වැටි සිටින මනුෂ්‍යයන්ට නැකිටවන්න යහපත් දේ කරන්න. වැටිලා ඉන්න මනුෂ්‍යයන් පාරේ බීලා වැටලා ඉන්න මනුස්සයව නෙමෙයි. පාරේ නිකන් වැටලා ඉන්න මනුස්සයෙක් අරගෙන ස්පිරිතාලට දාලා ඔබ පොලිසියට ගිහලා කිව්වනම් ඔබ අමාරුවේ. ඔබට උසාවි නගින්න දෙනවා ඊට පස්සේ. ඒ අය නෙමෙයි මං කියන්නේ. බීලා වැටලා ඉන්න අය නෙවෙයි. ආත්මිකව නැත්තම් ශාරීරිකව දුර්වල වෙලා නැත්තම් බෙලහින වෙලා නැත්තම් ඒගොල්ලෝ අසරණ වෙලා කර කියා ගන්න දෙයක් නැතුව ඒ අයට උදව් කරන්න නැගිටින්න යේසුස් වහන්සේ වඳුනා දෙන්න. උන්වහන්සේ නැගිටලා දෙයි. උන්වහන්සේ වඳුනලා දෙන්න ඒගොල්ලන්ට. ඔබට පුළුවන් උදව් ඔබ කරන්න. යේසුස් වහන්සේ වඳුනලා දෙන්න උන්වහන්සේ ආව නැගිටවනවා. එයාගේ ජීවිතවලට ආශිර්වාද කරනවා. උන්වහන්සේ අය සමග සිල්ලා බලවත් දේ කරනවා. එන මගේ සෙනෙවන්තය. නපුරු කමෙන් නපුර පරාජය නොකර යහපතෙන් නපුර පරාජය කරන්න. තරුණයාගේ සිත නපුරට ඇදී යනවලු තරුණ කාලේ. නපුර කරන එක උගන්වන්න ඕනේද? ඔබගේ දරුවන්ට උගන්වලා තියෙනවද? ඔබ ඉගෙනගෙන තියෙනවද ඉස්කෝලේ නපුර කරන්න කියලා? නෑ. කේන්තියන එක නපුර කියන දේ උගන්වන්න ඕනේ. ඒවා ඉබේම ඥාන වලින් ලේ වලින් එනවා. ලේ වල තියෙන ජම්ම පාපේ තියෙන හැම කෙනෙකුටම. ඒකයි ඒ වෙන්නේ. අයියෝ අපේ ක්‍රිස්තියානි නෙමෙයිනේ. ක්‍රිස්තියානි කියලා නෑ. මේක ඕනම කෙනෙකුට එනවා නපුර කියන දේ. ඕනම කෙනෙකුට එනවා නපුර කියන දේ. ඇයි? අර නෝවාගේ 8 දෙනාගේ පැවතෙන પરම්පරාව තමයි තියෙන්නේ. ලෝකේ කොයි විසිර හිටියා. ඒ නපුරකම නිරන්තරයෙන් මනුෂ්‍ය තුළ තියෙන. ජේසුස් වහන්සේ තමයි නපුර පරාජය කළා. උන්වහන්සේගේ ජීවිතේ පූජා කරලා අපිට සදාකාල ජීවනය දෙන පිණිස. ඒකයි පාල්තුමා කියන්නේ මම කැමැති යහපත නොකර මම අකමැති නපුර කරමි. ඒතය කරන්නේ මා නොවේ මා තුල වසන පාපයයි. යාකෝබ් පොතේ කියනවා යහපත කරන්ට දැනගෙන එය නොකරන්නේ නම් ඔහුට ඒක පාපයයි.
පාපේ කුලිය නම් මරණයයි නිරයයි. අපි නැගිටමු හැම කෙනෙක්ම. ඔබ මොහොතක් සෝදිසි කර බලන්න. මා තුළ යම් නපුරු මාර්ගයක් තියනවාද? මොකද උන්වහන්සේ තුළ අපි පවිත්‍ර වෙන්න අවශ්‍යයි. අපි ක්‍රිස්තුස් වහන්සේ හඳුනගත්තේ නපුරෙන් ජීවත් වෙන්න නොවේ. යහපත් ලෙස ජීවත් වෙන යහපත් මිනිස්සෙක්. උන්වහන්සේ අපි ඉදිරියේ තියෙන දා ඒ දන්වෙන්නේ තිබුණා වගේ යහපත හා නපුර අපි තෝරගන්න එක තුල තමයි අපිට අනාගතේ සාර්ථකත්වයේ ජයග්‍රහණය තියෙන්නේ. අපි යහපත තෝරගත්තොත් සදාකාල ජීවනයයි, නපුර තෝරගත්තොත් සදාකාලික නිරයයි. ඔබටත් එකයි මටත් එකයි ලෝකේ හැම මිනිස්සෙකුටම එකයි. නපුරුකම් කරලා දාන ධර්ම දුන්නා කියලා ස්වර්ගයට යන්න බෑ. නපුරුකම පරාජය වෙන්නේ නැහැ දාන ධර්ම දීලා. නපුරෙන් අපි ඈත් වෙන්න ඕනේ අපි ස්වර්ගයට යන්න නම්. අපි නපුරු මාර්ගෙන් ඈත් වෙන්න ඕනේ. තම තමා නපුරෙන් ඈත්දී යහපත කරා ගමන් කරන්න ඕනේ. යහපත්කම් කරන්නටත් අනුන්ට බෙදා දෙන්නටත් ඒ ආකාර පූජාව ස්වාමීන් වහන්සේ ප්‍රසන්නයි කියලා කියනවා. ඔබව සෝදිසි කර බලන්න. මම යහපත කරන මිනිස්සෙක්ද නැත්නම් මම නපුර කරන මිනිස්සෙක්ද? කලින් කරන්න ඇති. දැන් ඔබ කරන්නේ. ඒ කරින් කරපුවට ඔබ පසුතැවිලි වුණා නම් ඒක අහෝසි. ආයි පසුතැවිලිෙන්න ඕන. ඔබ කිව්වොත් එම ඔබ ඒක අත්හැරියා නම් පසුතැවිලිට ජේසුනි මට සමා වෙන්න මං කරපු නපුරු දේවල් තියෙනවා ඒවට සමා වෙන්න කියලා ඔබ කියලා අත්හැරියා නම් ආයි ඔබට ඒක සමාව ඉල්ලන්න ඕනේ ඒක ඉවරයි. අහෝසි. යහපත්කම් කරන්න. ස්වාමීන් වහන්සේ තුළ සදාකාලජ අපි තුල වෙනස දකින්න ඕනේ. අපි වෙනස් වෙන්නේ නැතුව තවත් මිනිස්සුක වෙනස් කරන්න බෑ. අපි වෙනස් වෙන්න ඕනේ. අපි එක ගීතිකාවක් ගායනා කරමු. සෝදලා ඔබේ ලේබලින් අපි ධර්මිෂ්ඨ කරන්න, හරිගස්සන්න, අපේ නපුරු සිත, නපුරු පාපේ අපේ ජීවිතේ නැත් කරන නපුරුකම අපව පවිත්‍ර කරන්න කියලා අපි මේ ගීතිකාව ගායනා කරමු.
මනසමින්දේ සෝදලා ඔබලේවලින්ම සකසන්මා සමින්දේ සෝදලා ඔබලේවලින්ම දමිචු කරන් සමින්දේ සකසන්මා සමින්දේ දමිචු කරන් සමින්දේ සකසන්මා සමින්දේ ස්වාමීන් වහන්සේට කියන්න උන්වහන්සේගේ ධර්මිෂ්ඨ ලේ කරන කොටගෙන ලේ වැගිරීමක් නැතුව පව් කමාවක් සිද්ධ වෙන්නේ නැහැ කිව්වා. උන්වහන්සේ අප වෙනුවෙන් ලේ වැගිරුවා කුරුසේදී. කස පහර තුවාල වේදනා අපේ පාපයේ අයිතුකම නිසායි. ඒ නිසා අපේ අයිතුකම එතුමා අපිට පැවරුණා. අපේ පාපය උන්වහන්සේ අපිට පැවරුණේ. උන්වහන්සේට කියන්නේ ස්වාමීන් ඔබ වැගිරුව කුරුසේ ලේ වලින් මගේ පාපය මගේ පරම්පරාවේ පාපයේ අයිතුකම නපුරුකම සෝදා පවිත්‍ර කරන්න කියලා ඔබ මුකෙන් කියන්න ස්වාමීන් වහන්සේට. ස්වාමීන් වහන්සේට කියන්න මුකෙන්. ඔබගේ කටින් කියන්න ස්වාමීන් වහන්සේට ඇහෙන්න. කෑ ගහන්න ඕනේ නැහැ. ඔබට ඇහෙන ප්‍රමාණයට කියන්න ස්වාමිනේ මට සමා වෙන්න. ඔබ කුරුසේ වැගිරු ලේ වලින් මා තුල තිබුණ නපුරුකම මගේ පරම්පරාව තුන පාපයේ නපුරුකම සෝදා මාව පවිත්‍ර කරන්න කියලා ඔබ කියන්න. ඔබ කිව්වොත් ඒක සිදු වෙනවා. ඔබ ඉල්ලුවොත් ඒක සිදු වෙනවා. ඔබගේ මුඛයෙන් කියන්න ඕන ඔබ ඉල්ලන්න ඕන ඒක ස්වාමීන් වහන්සේ. හදවතෙන් ඉල්ලන්න ස්වාමීන් වහන්සේගෙන්. ඔබ නිදහස් පුද්ගලෙක් වෙනවා. පාපේ ඔබ පිට ගණන් තබන්නේ එතකොට. ඔබ ඒ නපුරුකම අහෝසි මෙතෙක් කරපු දේවල් ඔක්කොම අහෝසි. ඔබ ඒවට වන්දි ගෙවන්න ඕනේ නෑ දැන්. ඔබ උන්වහන්සේ ඉදිරි කිව්වනම් ආයි කරන්න එපා අපි. දැන් යහපත කරමු මනුෂ්‍යයට. නපුරෙන් නපුර පරාජය නොකර යහපත් කමෙන් නපුර පරාජය කරමු. අපි ආඥා කරමු. ඔබ ලෝකේ කොයි සිට අසාගෙන හිටියත් ඔබ එතන ඉඳන්ම ඔබ නපුරු කමෙන් පසුතැවිලි වෙලා උන්වහන්සේ වෙතට හැරෙන්න. යහපත්කම් උන්වහන්සේට කරන්න. ඔබ ලෝකයේ කොයි සිට ඇසුවත් ඔබ සජීවීව ලෝකයේ කොයි සිට ඇසුවත් ඔබටත් ඒකමයි පිළිතුර. ඔබත් ඒකමයි කරන්න ඕනේ. හදවතෙන් පසුතැවිලි වෙලා උන්වහන්සේ කියන මාව සෝදලා එකෙන් නපුරු කමෙන් පවිත්‍ර කරන්න කියලා. සර්ව බලධාර දෙවියන් ස්වාමිනේ අපේ වහන්සේට ස්තුතිමය අලංකාර උදෑසන ඔබගේ වචනේ නිසා. වචනේ වහන්සේ අපිට කතා කරන නිසා ස්තුති. වචනේ අසන්නව පමණක් නොවේ එය පිළිපදින්න උදවන්න කිව්වා. ස්වාමිනේ ඔබ වහන්සේගේ අනුග්‍රහය කෙනෙක් තුල තබන්න. ඔබ කතා කළ වචනේ කරනකොට අපිට ජීවත් වෙන්න. ඔබගේ අනුග්‍රහය තමන අතර මෑස්සු හැම කෙනෙක් ඔබ වහන්සේ තුල ශුද්ධකමේ අලංකාරයෙන් ගමන් කරන්නට ඔබගේ අනුග්‍රහය තැබුව මැනව. මේ හැමෝටම ආශිර්වාද කරන්න. මේ ආපු කිසිවෙක් ඉස්සතින් යවන්න එපා ස්වාමිනේ. ඉදිරි සතියේ සියලු වැඩ කටයුතු කරගන්න. කරන හැම අත තබන හැම දෙයකම ඔබ ආශිර්වාද කර සියල්ල සපයන්න ස්වාමිනේ. හිඟායට සපයන්න ස්වාමිනේ. ඔබ වහන්සේගේ ආශිර්වාදයේ සඵලත්වය අත්දකින්න හිඟකම් සම්පූර්ණ කරන ස්වාමිනේ. ණය වෙලා ඉන්නවද ඒකෙන් නිදහස් කරන්නට. රෝගෙන් ඉන්නවද සුව කරන්න ස්වාමිනේ. ඔබගේ සමාදානයේ සිත් තුළ තබන්නට ඔබ වහන්සේට තව තවත් ලං වෙන්න කරුණාව දෙන්න. අද එන්න බැරුණු බොහෝ දෙනෙක් ඉන්නවා. යම් ප්‍රශ්න ගැටලු බාධා උන්ගේ ජීවිතේ තිබෙනවද? ස්වාමිනේ යම් රෝග යම් අසනීප දේවල් තියෙන සුවපත් කරන්න. ඔබගේ ආශිර්වාදය අය තුලත් ගලන්න. ස්වාමිනේ හැම කෙනෙකුම වහන්සේ අතගසා ඔබට තව තවත් ලං වෙලා ඔබ තුල ජයග්‍රහ විදිහට යන්න මේ හැමෝටම උදව් කරන්න. ආශිර්වාද කරන්න. ඔබගේ සුවය සතුට ප්‍රීතිය නිදහස ජය
මේ හැම දෙනෙක් තුල තවන්න ස්වාමිනේ. ඔබට තව තව ලං වෙන්න කරුණාව දෙන්න. ඔබ වහන්සේ තුල යහපතකම් කර ඔබ තුල ඉදිරියට යන්න මේ හැමෝටම ආශිර්වාද කරන්න. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. සෑමදා ප්‍රශංසාවේ සෑමදා ප්‍රශංසාවේ සෑමදා ප්‍රශංසාවේ Jesus the ප්‍රශංසාවේ Jesus the ප්‍රශංසාවේ Jesus the ප්‍රශංසාවේ සෑමදා शुद्ध प्रशंसावे शुद्ध प्रशंसावे शुद्ध प्रशंसावे सैमदा දැන් ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද පියවුතිවන් වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගිකම සමාදානයද අප තුලත් මුළු ලෝකයේ සකල ජනතාව තුලත් අදත් ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ දෙවෙනීම දක්වා පවතිවා. ආමේන්. ආමේන්. සියලු දෙනාට ජේසුස් පිටයි